අයිබෝවන් රයිට් අද අපි කතා කරන්න හදන්නේ 10 පන්ති 26 වෙනි පාඩම සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩම. පාඩම පටන් ගන්න කලින් මේ පාඩම අපිට මොනවද තියෙන වැදගත්කම අපිට මේක ඉගෙන ගත්තාම සිරාවටම මොකද වෙන්නේ කියන එක දැනගෙන ඉස්සරහට යන්න නැත්නම් මෙලොව වටිනාකමක් නැහැනේ. සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩමෙන් හොඳට මතක තියාගන්න මේ පාඩම ලකුණු 10ක් සෙට් වෙන ගාණක් කියන පාඩමක්. සෙකන්ඩ් පේපර් එකේ ගෙඩි පිටින් ඕන එකෙක්ට දාන්න පුළුවන් ලකුණු 10ක් වෙන ගාණ. අය 11 පන්තියේදී උගන්වන අනම්මනම් කතන්දර නෑ. මේක චුට්ටක්වත් 11 පන්තියේදී ඉස්සරහට අරන් යන්නේ නෑ. මෙතනින් ලකුණු 10 දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නෑ ලකුණු 10 දාන්න පුළුවන්. දැන් ඊළඟ දවසේ අපි මේ පාඩමට අදාළ විභාග ගණන් ටිකත් එක්ක ඔක්කොම ටික හදනවා. එතකොට ගෙඩි පිටින් ලකුණු 10 පට්ට ෂුවර් ගන්න. එහෙනම් මාර වැදගත් ඇත්තටමත් වැදගත් නේද? 11 පන්තියට ගියාම ආයෙ උගන්වන්නේ නැහැ කියලාත් කිව්වා. එතකොට ආයෙ රිවිෂන් ක්ලාස් එකකින් මතක් කරනවා ආයෙන්න පේපර් ක්ලාස් එකකින් ගාණක් හම්බ වෙනවා ආයෙන්න. මෙම තියරි නැවත සිද්ධ වෙන්නේ නැහැ. මුද්දට ඔලුවට දාලා පට්ට අවධානයෙන් අහන් ඉන්න. එක මොහොතකටවත් මනස හොලව ගන්න එපා. එනම් මොන මගුලක්වත් මේ මොහොත තුල හිතෙන්න බෑමයි. මේ උගන්වන පැය දෙක තුන මේ මෙතනම ඉන්න ඕනේ මේ සීන් එකේම ඉන්න ඕනේ. චුට්ටක්වත් ට්‍රැක් පයින්න බෑ. හොඳටම සීන් එකට සෙට් වෙන්න. අතිශය වැදගත් පට්ට ලේසි. බිඳුවේ නම් පටන් ගන්නම්. බිඳුවේ නම් කියලා කිව්වේ මේ සමූහිත සංඛ්‍යාත ඔය ව්‍යාප්ති අනම්මනම් කතන්දර ඔක්කොම පටන් ගන්න තැනට බහැලා කියලා දෙන්න. ඒ කිව්වේ මේක පළවෙනියට ඉගෙන ගත්ත එකවත් ආ ඉගෙන ගන්න මොහොතේ ඉඳන් කියලා දෙන්න. 10 ටික විතරක් කව කරන්නේ නැතුව. එතකොට ඔක්කොම ටික සෙට් එකක් කරගෙන යන්න පුළුවන්. මොකද දැන් ඔයාලට ඔය ඉගෙනීම තුළ ඔන්ලයින් කියලායි අරලයින් කියලායි කොහොම හරි කෙලවෙලානේ තියෙන්නේ. ඇත්ත කතාව ඕකනේ. එතකොට ඒකට වැඩපිළිවෙලක් විදියට සුපිරියට ගේම ගහලා දෙන්න. සුපිරියට සෙට් වෙන්න. ට්‍රැක් නම් පැන ගන්න එපාමයි. චුට්ටක්වත් එහා මෙහා වෙන්න බෑ. අංශු මාත්‍රකින්වත් එහා මෙහා වෙන්න බෑ. මේ කියන ටික මේ විදියටම කරන්න ලොවෙත් ගොඩ යනවා ෂුවර්. පට්ට ලකුණු 10ක් කියලා පටන් ගත්තේ මාර වැදගත්. ඉන්න මාරම වැදගත්. අය ඉගෙනන්නේ නැහැ. ලකුණු 10 ගන්න පට්ට ලේසි. ඊළඟ සීන් එක තමයි ඔය ෆේල් වෙලා එනවනේ උන්. ෆේල් වෙලා එන්නේ උන්ට මම පළවෙනියට හදවන්නේ මේ ගන්න. එච්චරකට සරලයි පට්ට ලැජ්ජයි ගොම්පාට් පත ගොම්පාට් ගන්න. ලකුණු 10ක් ෂුවර් ආයේ මේකට අර කැලලක් සෙට් වෙනවා මේ කැලලක් සෙට් වෙනවා කතන්දර නෑ මෙතනින්මයි ලකුණු 10යි. එතකොට අද හරියට ඉගෙන ගන්නවා කියන්නේ ගෙදර වගේ ලකුණු 10 ෂුවර් කරන්න විභාගෙට. යන එක එහෙමයි වෙන්නේ. ඒ ගැම්ම ඔළුවේ තියාගෙන ගේමට වහින්න. ෂේප් එකේ සෙට්. රයිට්. ලියන්නකො මාතෘකාව සංඛ්‍යාත ව්‍යාප්ති කියලා ටියුට් එක ගන්න. ලියන පොතේ ලියන්න මාතෘකාව සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. ඊට පස්සේ ටියුට් එක ගන්න ඔයාලට දීලා තියෙන එක. රයිට්. බලන්න මම දීලා තියෙනවා සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. දීලා ඊට පස්සේ කියනවා එතන යට බලන්න දීලා තියෙන කතාව මොහොතකට සංඛ්‍යාත ව්‍යාප්ති සියල්ල අමතක කරන්න. දන්නේ නැහැ ඔයාලා දන්නේ නැහැ සංඛ්‍යාත ව්‍යාප්ති කියන්නේ මොනවද කියලා මම දන්නේ නැහැ. හරි අමතක කරන්න. දීලා තියෙන උදාහරණයක් කියවු. පන්තියක සිසුන් 10 දෙනෙක් මාසික පරීක්ෂණයකට ලබාගත් ලකුණු පහත දැක්වේ. කතන්දරයක් දීලා තියෙනවා. පන්තියක සිසුන් 10 දෙනෙක් මාසික පරීක්ෂණයකට ලබාගත් ලකුණු පහත දැක්වේ කියලා ලකුණු ටික යාලා දීලා තියෙනවා. 2 4 5 4 2 3 7 9 6 2 ලෙස මොන ඔහොම ටිකක් දීලා තියෙනවා. මොනවද දන්නේ නෙමෙයි දීලා කියලා තියෙන්නේ පන්තියක සිසුන් 10 දෙනෙක් මාසික පරීක්ෂණයකට ලබාගත් ලකුණු. මන්ත්ලි ටෙස්ට් එකකට ළමයි 10 දෙනෙක් ගත්ත ලකුණු ටික තමයි මේ දීලා තියෙන්නේ. තේරුම එක එක කරන් දිනවා දෙකයි. පළවෙනි දාන උඹ ලකුණු කීයද? දෙකයි. ඊළඟ 4යි, ඊළඟ 5යි, 4යි, 2යි, 3යි, 7යි. ඔය සීන් එක ඔය දීලා තියෙනවා. හරිනේ කතාව? ඔය ටික දුන්නට පස්සේ මේ දීලා තියෙන ලකුණු වලට අපි කියනවා දත්ත කියලා. පට්ට වැදගත් දෙයක් කිව්වේ. මේ දුන්න දේවල් වලට මේ දුන්න තොරතුරු වලට අපි කියනවා දත්ත කියලා. එහෙනම් හොඳට ඔළුවේ තියාගන්න දත්ත කියලා කියන්නේ දුන්න දේ. එයාලා දීලා තියෙන්නේ මොනවද? ඒ දීලා තියෙන ඒවට අපි කියනවා දත්ත කියලා. මෙතනදී විශේෂයෙන් මේ සංඛ්‍යා ටිකක් ඔහි ලියලා නේ තියෙන්නේ. කිසිම පිළිවෙලක් නැහැ. ලකුණු අහන ගමන් ලියනවා. කීයද කියලා අහනවා. අහගන්න ගමන් ලියනවා. දඩබඩ ගාලා ලියුවා. රයිට් කමාද දාලා ලියුවා. නිකන් හිතන්නකෝ දැන් මම ඔයාලගේ පන්තියේ 10 දෙනෙක්ගෙන් ඉස්සරහා 10 දෙනාගෙන් අහනවා ලකුණු. 10 දෙනාගෙන් ලකුණු වැවුවා ලකුණු ටික ලියුවා. මෙන්න මේ විදිහට ඔහේ කමාද දත්ත ටිකක් තොරතුරු ටිකක් ලියුවාම මෙන්න මේ දත්ත සෙට් එකට අපි කියනවා දත්ත වැලක් කියලා.
දත්ත වැලක්. හරි කැතයි නේ වචනේ. දත්ත වැලක් කියවම සිරාවටම චාටරනේ. ලස්සන වචනයක් පාවිච්චි කරලා කියන්න පුළුවන් මෙන්න මේකට සංඛ්‍යා ටිකක් නෙමේ ලස්සනට ඉන්නේ. සංඛ්‍යා ටිකක් විසිරීලා ඉන්නේ. ඒ නිසා ලස්සන වචනයක් පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේකට සංඛ්‍යා ව්‍යාප්තියක්. සංඛ්‍යා ව්‍යාප්තියක්. සංඛ්‍යා ව්‍යාප්තියක්. ආයෙත් කියනවා මම සංඛ්‍යා ව්‍යාප්තිය. ඇයි දන්නේ නැහැ නේද මේකට සංඛ්‍යා ව්‍යාප්තියක්? සෙට්ටුන්නේ නැහැ. පාඩම ඉවරයි යකෝ පාඩම කියලා දුන්නා වගේ එකක් ඇඟට දැනෙන්න බෑ. එයි පාඩමේ මාතෘකාව මේක නෙවෙයි. පාඩමේ මාතෘකාව සංඛ්‍යාත ව්‍යාප්ති. මට අමතක වුණාද තායන? නෑ සිරාවට ලිව්වේ නැති. හේතුව දන්නේ නැහැ. සංඛ්‍යා දෙමිති සංඛ්‍යා විසිරීලා හිටියාම දත්ත වෙලක් විදියට ඔය සංඛ්‍යා ටික තිබ්බාම කිව්වා සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. නෑ. මතක තියාගන්න මේ වැරදිලා නෙවෙයි ලිව්වේ සංඛ්‍යා ව්‍යාප්ති. මාර වැඩගත් දෙයක් කියන්නේ. හරි. ඉවරයි කතාව. ඔබ මොහොතකට අමතක කරන්න. මේකට නම් එනම් කියන්නේ මොකක් කියලාද? සංඛ්‍යා ව්‍යාප්තියක් කියලා තමයි මේකට නම් කියන්නේ. බලන්න මේකේ පළවෙනි එක විදිහට මම කියලා තියෙනවා මෙහි මාතය සොයන්න කියලා. මොකද්ද මාතය කියන්නේ? කලින් ඉගෙනගෙන තියෙනවා කියලා අමතක කරලා යන්න බෑ. එහෙනම් කියන්න මාතය කියන්නේ මොකද්ද කියලා? මාතයි කියන්නේ මහතයි වගේ සීන් එකක්. මහත වගේ සීන් එකක් දැඟට දැනෙන්න පුළුවන්. මෙතනදී මාතය කියලා කියන්නේ මේ සංඛ්‍යා ටික ගත්තහම මේ සංඛ්‍යාවලින් වැඩිම වාර ගණන. දැන් ඇත්තටම බැලුවොත් දෙක කියන ලකුණ ගත්තේ උන් ඉන්නවා 1යි 2යි 3ක්. තුන් දෙනෙක් ඉන්නවා. දෙක ගානේ ගත්තේ උන් තුන් දෙනෙක් ඉන්නවා. හතර ගානේ ගත්තේ උන් බැලුවොත් 4යි 4යි. හතරේව දෙකයි බලා ගන්න පුළුවන්. එහෙනම් ලකුණ හතර ගානේ ගත්තේ උන් දෙන්නෙක් ඉන්නවා. පහ ගානේ ගත්තේ උන් 1යි. 4 2 කිව්වනේ 3 තුන ගානේ ගත්තේ උන් 1යි. 7 ගානේ ගත්තේ උන් 1යි. 9 ගානේ ගත්තේ උන් එකමයි තියෙන්නේ පේන්න. 6 ගානේ ගත්තේ උන් එකමයි තියෙන්නේ. එහෙනම් ඔයාලා ඔය විදිහට කී සැරයක් ඒ කියන්නේ ලකුණු දෙක ගත්ත කී දෙනයිද? 3 ගත්ත කී දෙනයිද? ඔන්න ඔය විදිහට චෙක් කරොත් වැඩිම සැරයක් මෙතන ලියවිලා තියෙන සංඛ්‍යාවට අපි කියනවා මාතය කියලා. එහෙනම් ඔයාලට අඳුර ගන්න පුළුවන් මාතය කියලා කියන්නේ මෙන්න දෙක තමයි වැඩිම පාරක් තිබ්බේ. 3 පාරක් යෙදිලා තිබ්බා. එහෙනම් මාතය සමානයි 2යි කියලා ලියමු. 3යි කියලා ලියන්නේ නැහැ. එයි යකෝ 3 පාරක් යෙදුණානේ. 3 පාර රෙද්ද වැටෙන්නේ වැඩිම පාරක් යෙදුනේ. වැඩිම පාර 3 සැරේ තමයි. 3 සැරේ යෙදුනේ මොකಾದ? මොන දත්තයද? දෙක පට්ට දෙක. මාතය සමානයි 2යි කතාව ඉවරයි. පැහැදිලිද? හරි නේද සීන් එක? ඔන්න මාතය. ඔච්චරයි. හොයපු විදිහ ඔච්චරයි. ඔය මම මාතය කියලා යටින් ඉඩක් දීලා තියෙනවා. අර රූල් දෙකක් ගහලා තියෙන ඒ කතන්දරයක් ලියන්න. ඒකට උඩින් මේක ලියලා රවුන්ඩ් කරලා පෙන්නන්න. 3 වතාවක් යෙදිලා කියලා මේක ආයෙ ලියලා රවුන්ඩ් කරලා පෙන්නන්න. එතන යටින් මාතය සමානයි 2යි කියලා ලියන්න. අර කඩඉරි මත ලියන්න එපා. ඒක පැහැදිලි කිරීම ලියමු. ඒ කඩඉරි වලට උඩින් මෙන්න මෙතනින් මාතය සොයන්න කියලා තියෙන තැනින් මෙන්න මෙතනින් මේ කාරණාව දාගන්න. මේක ලියලා දෙකේව ටික රවුන්ඩ් කරලා මාතය සමානයි 2යි කියලා දාගන්න. right ගොම්පාට කතාව කියමු ඔය මාතේ සොයන්න කියලා දැන් ඔය දාගත් එකට යටින් අර කඩේරි දෙකක් දීලා තියෙන්නේ. ඒ තිත්තිරි මත තරුවක් දාලා ලියන්න. මාතේ සමානයි දෙකට යටින් අර තිත්තිරි තියෙන එකේ ලියන්න තරුවක් දාලා ලියන්න. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය මාතය ලෙස හැඳින්වේ
හැඳින්වී. මාතය ලෙස හැඳින්වී. හරිනේ කතාව. මාතය කියලා කියන්නේ නම් වැඩිම සැරයක් යෙදිලා තිබ්බ දත්ත ටික. ඉවරයි කතාව. හරි. බලන්න ඊට පස්සේ අහනවා ප්‍රශ්නයක් මධ්‍යස්ථය කියලා. මොකක්ද මේ මධ්‍යස්ථය කියන්නේ? තාම දන්නේ නැති වුණාට නිකන් මධ්‍යස්ථය කියද්දි මොකද දැනෙන්නේ? කියවද්දි කියවෙනවා ස්ථය කියලා. මධ්‍යස්ථය මධ්‍යස්ථය කියන්නේ මධ්‍ය කියන්නේ මැද කියන්න, පට්ට මැද කියන්න, පට්ට මැද කියන්නේ පට්ට මැද, හරි මැද. මධ්‍ය කිව්වේ නම් හරි මැද කියන්නේ. මේ මධ්‍යස්ථය කියන්නේ මේ මධ්‍ය කියන්නේ හරි මැද කියන්නේ. මැද කියන්නේ මැද කියන්නේ පට්ට මැද, ඒ කියන්නේ හරියටම මැද. හරි මැද. ස්ථය කියන්නේ ස්ථානය කියන්න. එහෙනම් දැන් අපි හොයන්න ඕනේ මේ දත්තවල හරි මැද ඉන්න එක කවුද කියලා. මධ්‍යස්ථය කියන්නේ එහෙනම් දත්ත ටිකේ හරි මැද ඉන්න එක. තේරුන්නේ නැහැ තාම ඔබ හරියට සෙට් උන්නේ නැහැ. මෙන්න මේ උදාහරණය ගන්නකෝ. මම මෙහෙම කතාවකට සෙට් වෙන්නම්. කොහොම කතාවකටද? සෙට් වෙන එකට සෙට් වෙමුකෝ. මට කාව හරි තෝරගන්න ඕනේ ගොඩක් උසත් නැති, ගොඩක් කොටත් නැති. මොකටද කියලා අහන්න එපා. මොකට හරි තෝරගන්න ඕනේ. හරිනේ කතාව. ගොඩක් උස එක්කෙනෙකුත් එපා. වෙන මගුල් හිතන්න එපා දැන්. ගොඩක් උස එක්කෙනෙකුත් එපා. ගොඩක් කොට එක්කෙනෙකුත් එපා. අපි හිතමුකෝ අපි දැන් 10 දෙනෙක් අරගෙන තියෙනවා කියලා. ඔය 10 දෙනාගේ හරි මැද ඉන්නේ කාව මට උනේ. ඒක තේරුන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. අපි 5 දෙනෙක් ගමු ලේසියට. අපි ගෑනු ළමයි 5 දෙනෙක් ගමු. ඔන්න මම ගන්නවා ගෑනු ළමයි 5 දෙනෙක්. මම ගන්නවා ගෑනු ළමයි 5 දෙනා. මෙන්න පොළොව මට්ටම. මේ පොළොව මට්ටම. මෙන්න ඉන්න ළමයි ටික මම ABC කියලා දාන්නම්. A B C D E. හරිනේ කතාව. ඔන්න ඉන්නවා සෙට් එක. හරිනේ. මට ඕනේ හරි මැද උසක් තියෙන එක්කෙනාව. උසම අයත් එපා මට, කොටම අයත් එපා. සාමාන්‍ය කෙනෙක්ව තමයි ඕනේ. හරිනේ. දැන් ඉතින් හරි මැදනේ තෝරන්නේ කියලා මම මේ ඉන්න 5 දෙනාගේ මැද එක්කෙනාව ගන්නවා. මෙයාවයි අයින් කරනවා. මෙයාවයි අයින් කරනවා. එතකොට මැද එකා විදිහට මට හම්බෙන්නේ ඇත්තටම කොටම එකා නේද? දැන් මැද එකා විදිහට මට හම්බුනේ කොටම එකා. මේ ක්‍රමය අසාර්ථකයි නේද? ඇයි? දෙපැත්තෙන් අයින් කරගෙන ගිහිල්ලා හරි මැද ඉන්නේ කවුද කියලා ගත්තොත් අසාර්ථකයි වැඩි. මේ වෙන මගුලක් නෑ. කොටම එකා. ඉතින් මැද ඉන්න ඕනේ. නෑ එහෙම කන්නේ දැන් මුන් පොලිමට හිටවලා තියෙන විදිහ අවුලක් තියෙනවා. එහෙනම් කොහොමද මැද එකා තෝරන්න ඕනේ? උස පිළිවෙලට හිටවලා කොටම එකා උඹ ඵලයන් උසම එකා උඹ ඵලයන් කියලා අයින් කරන්න හරි. ඊළඟට එහෙම පීරගෙන ඇවිල්ලා හරි මැදට සෙට් වුණා නම් වැඩේ හරියටම හරියනවාමයි. හරි. එහෙනම් දැන් පළවෙනි සිද්ධිය වෙන්න ඕනේ උස පිළිවෙලට පෙළගස්සන්න ඕනේ. මෙයාලා උස පිළිවෙලට. කොටම එකා මුලට වරෙන් කියලා සීව ගන්නවා මුලට. ඊළඟට උස කවුද? E. මම ආයන්දින කාලේ ගන්නෑ C. ඊට පස්සේ E. ඊට පස්සේ උස B. ඊට පස්සේ උස A. පට්ටම උස D. හරි. දැන් ඉන්නේ උස පිළිවෙලට. දැන් ඇත්තටම මෙයාලා ටික ගත්තොත් මෙන්න මෙහෙම ඉන්නේ. කොටම එක ඊට පස්සේ ටිකක් උස එක, ටිකක් උස එක, තවත් උස එක, පට්ට උස එක. ඔහොමනේ. හරි. දැන් මේ ක්‍රමය කරා නම් හරි. ඒ කිව්වේ දැන් දෙපැත්තෙන් එක එක්කෙනා අයින් කරගෙන ගියා නම් මෙන්න මේ විදිහට එක්කෙනයි එක. කොටමයි උසමයි. ඊළඟ එකයි ඊළඟ. දැන් මේ මැද්දටම ඉතුරු වෙන්නේ මේ දැන් මැද්දට ඉතුරු වෙන්නේ දඩ ඩයල් එක. ඒ කිව්වේ හරි මැද උස තියෙන එක්කෙනා. එහෙනම් මොකද අපි කරේ? පළවෙනියටම මැද එක තෝරන්න කලින් මේ ක්‍රමය අසාර්ථකයි. එහෙනම් තෝරන්න කලින් උඹලා සෙට් එක උස පිළිවෙලට හිටගෙන කියන්නේ. එහෙනම් මතක තියාගන්න හරි මැද ඉන්න එක තෝරද්දී දත්ත ටික ඔය ඉන්න විදිහට මැද එක මොකಾದ කියලා හොයලා චොර. වැරදි. උත්තරේ වරදිනවා.
මධ්‍යස්ථය හොයද්දී පළවෙනියට දීලා තියෙන දත්ත ටික ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට. ඒ කිව්වේ කොට එකාගේ ඉඳන් උස එකාට නැත්නම් උස එකාගේ ඉඳන් කොට එකාට. ඒ කිව්වේ චූටිම සංඛ්‍යාවේ ඉඳන් කුඩාම එකේ ඉඳන් විශාල එකට. ලොකුම එක. නැත්නම් ලොකු එකේ ඉඳන් පොඩි එකට. ඒ කිව්වේ විශාල එකේ ඉඳන් කුඩා එකට. right. පිළිවෙලකට ලියා ගන්න. මම යෝජනා කරනවා ලේසියිනේ පොඩි එකේ ඉඳන් ලියන්න. පොඩි එකේ ඉඳන් ලියාගන්න. දෙක තමයි පොඩිම සංඛ්‍යාව. දෙක හරි. ඊළඟටත් දෙක. දෙකේව තුනක් තියෙනවා එහෙනම් දෙක 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 කියලා එනවා. ඊට පස්සේ තුනේව එකයි. හතරේව දෙකයි. හරි. පහේව එකයි. හරි. හයේව එකයි. හතේව එකයි. නවයේ අටේව නේ. නවයේවත් එකයි. හරි. ඔන්න කතාව හරි. දැන් මම ලියලා තියෙන සියලු සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට. දැන් ඉස්සල්ලා වගේ එක එක කපාගෙන එනවා. මුයි මුයි එකයි හරි. මුයි මුයි හරි. මුයි මුයි හරි. මුයි මුයි පට්ට හරි කියලා වෙනවා. මේ දෙන්නෙක් මැද්දට ආව. උන් දෙන්නක් කැපුවොත් එහෙම මැද්දට කනවා විතරයි ඉතුරු වෙන්නේ. නෑ එතකොට ඉවරයි. ඉතින් ඒක සංඛ්‍යාවක් නෑ. මධ්‍යස්ථය කවුද කියන්නේ? දෙන්නෙක් ඉතුරුනේ ඇයි? ඇයි දන්නේ නේ? මෙතන කැපුණානේ. මේ කැපුණේ 1 2 3 4 5 දෙනයි ඉන්නේ. 5යි කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. මධ්‍යස්ථය හොයද්දී අපි පොඩි කාලේ ඉගෙන ගත්තා මේ 8 පන්ති ඉඳන් බටර් කරපු පාඩම මේ කියන්නේ. 5 දෙනෙක් ඉන්නවා නම් ඔත්තේ සංඛ්‍යාවක් නම් ඉන්නේ හරි මැදට ලස්සනට එක්කෙනෙක් ඉතුරු වෙනවා. දැන් හරි මැදට දෙන්නෙක් සෙට් වෙනවා නම් අපි මේ සෙට් වෙන දෙන්නව එකතු කරලා දෙකට බෙදන්න ඕනේ. දෙන්නෙක් සෙට් වෙනවා නම් මධ්‍යස්ථය හොයාගන්න මැද්දට සෙට් වෙන දෙන්න අරගෙන ඊ දෙන්න එකතු කරලා දෙකට බෙදන්න ඕනේ. නම් 4යි 4යි එකතු කරා දෙකට බෙදන්න. 4යි 4යි 8යි 8 බෙදීම දෙක නැවතත් 4යි. මේ වගේ වෙලාවට මේ සිද්ධිය කරන්න අවශ්‍ය නැහැ. එකම සංඛ්‍යාව නම් ඉන්නේ. එකම සංඛ්‍යාව නම් ඉන්නේ මධ්‍යස්ථය 4යි කියලා ගන්න. වෙනස් නම් විතරක් එකතු කරලා බෙදලා 4 එක දෙන්න. ඇයි? එතකොට තමයි හරි උත්තරේ එන්නේ. දැන් එපා 4 එක දෙන්න. දැන් එපා. ගොම්පොට් වෙනවනේ ඇයි? උන් දෙන්න එකතු කරලා මගුල දෙකට බෙදුවොත් ඒ උත්තරෙමයි එන්නේ. ලැජ්ජයිනේ කාලනාස්ති කරන්න එපා හින්දා. තේරුණා නේද සීන් එක? එකම සංඛ්‍යා දෙකක් මැද්දට සෙට් කරනවා. තොරණ ඔළුවේ තියාගන්න. තර්කයෙන් යන්න. තර්කයෙන්මයි කියව දෙන්නේ. හරි මැද එකෙක් හොයනවා. මැද්දට එකෙක් සෙට් වෙන්නේ නැහැ. දෙන්නෙක් ඉන්නවා. එකතු කරලා දෙකට බෙදන්න. එයි එතකොට තමයි හරිම මැද ඉන්නේ. උන් දෙන්නගෙත් මැද. පට්ට හරි හරි. දාගන්න. ඔන්න මධ්‍යස්ථය. දාගන්න. ඔයාලා ලියන්න ආරෝහණ පිළිවෙලට ලියලා හරි මැද දෙන්න රයිට් එකතු කරලා සීන් එක පෙන්නන්න ඕන 4 ආවෙ. දාගන්න. තිත්තිරි වලට උඩින් ලියන්න. මධ්‍යස්ථය යටතේ තිත්තිරි වලට උඩින් ලියන්න. හරි. දැන් ඔය මධ්‍යස්ථය කිව් එකට යටින් ඒ කියන්නේ දැන් අපි ලිව්වනේ මධ්‍යස්ථය කියලා යම් කොටසක එතන යටින් තියෙන කඩේරි මත ලියන්න. කියන තිත්තිරි වල ලියන්න. සංඛ්‍යා ව්‍යාප්ති
व्याप्ति संख्या व्याप्ति සියලුම දත්ත ආරෝහණ පිළිවෙලට දැන් ආය ආරෝහණ ගෝ අවරෝහණ කියලා යන්නේ අපි කරන වැඩේ විතර ලියන්න පොඩි එකේ නම් ලියන එක ලේසිනේ ආයේ විදිහට යන්න අවශ්‍ය දේ විතර ලියන්න මොකද ඔයාලට ප්‍රශ්නයක් දෙන්නේ නැහැ මධ්‍යස්ථය යන කුමක්ද අර්ථ දක්වන්න කියලා එහෙම ගොම්පත් දෙන්නේ නැහැ ඔයාලා ගාන හදන්නයි දැනන් ඉන්න ඕනේ අවශ්‍ය දේ විතරක් ඔලුවට දාගන්න හැම මගුලම එකතු කරගන්න යන්න එපා ලියන හැලී ලොකු කරගන්න එපා යන්න ආරෝහණ පිළිවෙලට සකස් කළ විට හරි මැද පිහිටන දත්තය මධ්‍යස්ථය වී ඉවරයි කතාව. ඉවරයි කතාව. දැන් හොයන්න යන්නේ ඊළඟ එක බලන්න මධ්‍යන්‍යය සොයන්න. එක වගේ වචනයක් අර වගේමයි හැබැයි පොඩ්ඩක් වෙනස්. මධ්‍යන්‍යය කියලා තියෙන්නේ. මොකක්ද මේ මධ්‍යන්‍යය කියන්නේ? මධ්‍යන්‍යය කොහොමද? කොහොමයි කියන්නේ? මධ්‍යන්‍යය. මොකද්ද මධ්‍යන්‍යය කියන්නේ? මධ්‍යන්‍යය දන්නේ නැහැ. සිංහලෙන් කියන ඇවරේජ් එක කියලා. මධ්‍යන්‍යය කොහොමද දන්නේ නැහැ? ඇවරේජ් එක කිව්වම ලාවට වගේ දන්නවනේ. ඇයි? ඔයාලගේ විභාගෙට වාර විභාගෙට ඉස්කෝලෙන් විෂයන් ඔක්කොටම දෙන ලකුණු ටික යටින් එකතු කරලා එක තීරුවක එක කොටුවක දානව නේද එකතුව කියලා. හරි. ඊට පස්සේ විෂයන් ගානෙන් ඒක බෙදලා සාමාන්‍ය අගය දානව නේද සාමාන්‍ය ලකුණු ගණන නැත්නම් සාමාන්‍ය අගය ඇවරේජ් එක දානවනේ ඇවරේජ් මාක්ස් කොච්චරද කියලා. හරි. දැන් ඔහොම දාපුවාම ඔය එන ඇවරේජ් එකට තමයි මධ්‍යන්‍යය කියලා කියන්නේ. ඒ කියන්නේ මධ්‍යන්‍යය කියන්නේ ඇත්තටම ඇවරේජ් එක. තවත් ටිකක් සිංහලෙන් සරල කරලා කිව්වොත් සාමාන්‍ය කියන එක. සාමාන්‍ය කියන එක තමයි මේ මධ්‍යන්‍යය කියලා කිව්වේ. හරි. දැන් එහෙනම් මොකක්ද කරන්න ඕනේ? අර ලකුණු වලදී දාන සීන් එකමයි. තර්කයෙන් යන ඉස්සරහට ලකුණු වලදී දැන් පන්තියේ අපි විෂයන් 9ටම ගත්ත ලකුණු ගාන එකතු කරලා 9න් බෙදපු එකනේ කරේ. අපි ගත්ත ලකුණු ගාන එකතු කරා. ඒ වගේ දැන් අපිට තියෙන්නේ මෙන්න මේ වගේ ලකුණු සෙට් එකක්. එකතු කරන්න තියෙන්නේ නෝමල් පිට එකතු කරලා ළමයි 10 දෙනෙක්ගේ ලකුණු තියෙන්නේ 10න් බෙදුවනම් වැඩේ ඉවරයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. නෝමල් පිට එකතු කරන්න කියලා කිව්වහම දරුවනේ මේක ආයෙ ලියන්න අවශ්‍ය නැහැ ආරෝහණ හරි අවරෝහණ. සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න ආරෝහණ කතන්දරයක් නැහැ. මාර්ගය හොයද්දී එහෙනම් ආරෝහණ අවරෝහණ රිද්දක් තිබ්බේ නැහැ. අවුලක් නැහැ. මෙතනදිත් එහෙම අවුලක් නැහැ. මතක තියාගන්න යුත්තේ මධ්‍යස්ථය හොයනවා නම් මේ මධ්‍යස්ථයේදී ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට ලියලා ඉන්න ඕනේ කියන එක මතක තියෙන්නම ඕනේ. හරි. හැබැයි තව දෙයක් කියන්නම් ඔයත් එක්කම මධ්‍යන්‍යය හොයද්දී මධ්‍යස්ථය හොයලා නම් මධ්‍යන්‍යය හොයන්න. ඩිරෙක්ට් මේක දීලා එකපාර මේක දීලා හොයපන් මධ්‍යන්‍යය කිව්වොත් ආය ආරෝහණ අවරෝහණ ලියලා ඉන්න එපා අපරාධනේ. හැබැයි දැන් මධ්‍යස්ථය හොයලා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ විදිහට දැන් ඔය මම අහලා තියෙන එක වගේ මධ්‍යස්ථය දීලා ඊට පස්සේ නම් මේ මධ්‍යන්‍යය අහන්නේ. දැන් නෝමල් එකේ මේ ටික එකතු කරගන්න පුළුවන්. එයි මේක මේ ආරෝහණ පිළිවෙලට එකතු කරන එක ලේසි. දෙකේ ඒවා තුනේ ඒවා ඔක්කොම එකට ඉන්නේ. එක වගේ උන් එක ළඟ ඉන්නේ. එකතු කරන්න පහසුයි. එහෙනම් මධ්‍යස්ථය හොයලා නම් ඔක හොයන්නේ එකතු කරද්දී ඉතින් මේ පිළිවෙලට ලියා ගන්න. එහෙනම් අපිට ගන්න හැකි දෙක එකතු කිරීම, දෙක එකතු කිරීම, දෙක එකතු කිරීම, තුන එකතු කිරීම, හතර එකතු කිරීම, හතර එකතු කිරීම, පහ එකතු කිරීම, හය එකතු කිරීම, හත එකතු කිරීම, නව එකතු. ඊට පස්සේ ඔක බෙදෙන්න ඕනේ ඉන්න දත්ත ගානේ සංඛ්‍යා කීයක් මේක තියෙනවා. පන්ති ළමයි 10යි ඉදී බෙදන්න දරුවනේ 10යි. එකතු කරමු පට ගාලා
2යි 4යි 6යි 6යි 3යි 9යි 9යි 4යි 13යි 17යි 22යි 28යි 35යි 9යි 44යි. ෂුවර් නැත්නම් ආයෙ එකතු කරා. දෙකේම 3ක් ගත්තේ 6යි කියලා 6යි 3යි 9යි 9ට 3ක් sorry 9ට 4ක් 13යි 13ට 4ක් 17යි 17ට 5ක් 22යි 22ට 6ක් 28යි 7ක් 35යි 35ට 9ක් 35ට 9ක් දුන්නු 9ක් වගේ එකතු කරන්න අමාරු වෙන 10ක් එකතු කරන්න 45යි එකක් අඩු කරන්න ආපස්සට එන්න 44යි. එහෙනම් මේ ගත්තේ 44 බෙදීම 10යි. 44 10න් බෙදෙනවා කියන්නේ දශම කරලා ලස්සනට උත්තරේ කියන්න පුළුවන්. 10න් බෙදෙනවා කියන්නේ එක බිංදුවක් ඉන්නේ දශම ස්ථාන 1යි. එක දශම ස්ථානයක් ලකුණු කරන්න. එහෙනම් පිළිතුර ගත්ත හැකි ඔන්න 4.4යි. ඉවරයි කතාව. ඉවරටමත් ඉවරයි. ඔන්න මධ්‍යය. දාගන්න මධ්‍යය. ඔළුවේ තියාගන්න ආරෝහණ අවරෝහණ සිද්ධියක් නෑයි කියලා. right hari neda දැන් මේකට යටින් මේ මධ්‍යන්නේ කියලා ලිව් එකට යටින් තියෙන කඩේරි මත ලියන්න මොකද්ද මධ්‍යන්නේ කියන්නේ කියලා සහ හොයන්නේ කියලා ලියමු. සියලුම දත්ත එකතු කළ විට සියලුම දත්ත එකතු කළ විට ලැබෙන අගය දත්ත ගණනින් බෙදූ විට දත්ත ගණන කියලා කිව්වේ උතන සංඛ්‍යා කීයක් තිබ්බද ලකුණු කී දෙනෙක් ලකුණු දීලා තිබ්බ ගාන කොච්චරද ඒක තමයි දත්ත ගණන කියන්නේ. දත්ත ගණනින් බෙදූ විට ලැබෙන සාමාන්‍ය අගය මධ්‍යන්‍ය ලෙස හැඳින්වේ ඉවරයි. ප්‍රධාන කාරණා ටික ඉවරයි. චූටි දෙයක් කියලා යන්නම්. මේකේ චූටි දෙයක් තියෙනවා කියලා යන්නම්. ඔගේ මම ලියලා තිබ්බේ නැති ටියුට් එකේ දාලා නැති තව වැදගත් වචනයක් තියෙනවා දරුවනේ පරාසය. ඔකත් ඔය 8 පන්තියේදී ඉගෙන ගත්ත එකක්. ඉංග්‍රීසි වලින් අපි මේකට කියනවා රේන්ජ් කියලා. රේන්ජ් එක. මොකක්ද පරාසය කියන්නේ? පරාසයක් කියන්නේ කිසියම් පරාසයක් තුල විචලනය වෙනවා. මොකද පරාසය කියන්නේ? පරාසය කියලා කියන්නේ මේ දත්ත ටිකේ අඩුම කවුද කියලා හොයාගත්ත හැකිනේ. අඩුම ලකුණු ගත්තේ කවුද? දෙකක් ගත්ත කට්ටිය තමයි අඩුම. වැඩිම ලකුණ කීයද? 9. එහෙනම් අඩුම එක 2යි වැඩිම එක 9යි. හැමෝම ලකුණු අරන් තියෙන්නේ මට තව විශේෂ දෙයක් කියන්න පුළුවන් මේ ටික බලලා. මේ 10 දෙනා ලකුණු අරන් තියෙන්නේ 2යි 9යි අතර. කියන්නේ එකක් ගත්ත එකෙක්වත් නැහැ, බිංදුවක් ගත්ත එකෙක්වත් නැහැ, 10ක් ගත්ත එකෙක්වත් නැහැ. 2යි 9යි. ඔන්න ඔය ටික අතර තමයි විචලනය වෙලා තියෙන්නේ. 2 සිට 9 දක්වා තමයි මේ ටික විචලනය වෙලා තියෙන්නේ. පැහැදිලිද කතාව? ඕකෙන් අපි පරාසයක් හදා ගන්නවා. පරාසය කියලා කියන්නේ අපිට පරාසය ලැබෙන්නේ මේ දත්තවල තියෙන
වැඩිම අගයෙන් කිව්වේ 9න් අඩුම අගය වන දෙක අඩු කරපුවාම ලැබෙන අගය. එහෙනම් 9න් දෙකක් අඩු කරාම 7යි. මෙන්න මේ දත්කවල පරාසය 7යි කියලා ගන්න පුළුවන්. පැහැදිලිද? right. අමතර කාරණාවක් කිව්වේ ඔයාලගේ ටියුට් එකේ පැත්තක දාගන්න. මේකෙන් සංඛ්‍යාත ව්‍යාප්ති කියලා ඊළඟට මාතෘකාව දාලා තියෙන්නේ. එතනට යන්න කලින් මෙන්න මේ හරිය පරාසය කියලා දාලා නිකන් අඩු කරලා පෙන්නන්න 9න් දෙකක් අඩු කරාම 7යි කියලා. ඕකෙත් 9 කියන්නේ මොකක්ද කියලා තව ටික දවසකින් අමතක වෙයි අසනීපකාරයෙක් නම් මෙතන දාන්න විශාලම දත්තයෙන් කුඩාම දත්තය අඩු කරේ. මේ විශාලම එකෙන් කුඩාම එකයි අඩු කරේ. මොකද තමයි ඒක. මොකක්ද පොඩි සටහනක් දාගමු සම්පූර්ණයි. එතකොට ඔන්න අටේ පන්ති ටික ඉවරයි. හරි. දැන් මේ ටික ඉවරයි. බලන්න ඔයාලා ටියුට් එකේ ඊළඟට දීලා තියෙන මාතෘකාව. ඊළඟට දීලා තියෙන මාතෘකාව බලන්න. සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. තාම සංඛ්‍යාත ව්‍යාප්ති වලට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ කතා කරේ මොනවද? මේ කතා කරේ නිකන් සංඛ්‍යා ව්‍යාප්ති. ඒ කියුවේ ඔහේ නිකන් සංඛ්‍යා විතරයි තිබෙන්නේ. ව්‍යාප්ති නැත. සංඛ්‍යා පමණි. සංඛ්‍යාත නැද්ද? ව්‍යාප්ති නැද්ද? නෑ ව්‍යාප්තිය තියෙනවනේ. ව්‍යාප්තිය කියලා කිව්වේ විසිරීලා ඉන්න ඉඳ තමයි ව්‍යාප්තිය කියන වචනේ පාවිච්චි කරන්නේ. සංඛ්‍යාත කියන්නේ මොකක්ද කියලා තමයි ඉගෙන ගන්න ඕනේ. දැන් සංඛ්‍යා කියන ඒවා නම් දන්නවනේ. මේ සංඛ්‍යාත කතන්දරේ මොකක්ද කියලා ඊළඟ සීන් එකෙන් බලමු. බලන්න ටියුට් එකේ ඒ පිටුවේ යටම දීලා තියෙනවා. බලන්න ටියුට් එකේ යටම දීලා තියෙනවා. සංඛ්‍යාත ව්‍යාප්ති කියලා දීලා ඊට පස්සේ මම දීලා තියෙනවා. පන්තියක සිසුන් 40 දෙනෙක් මාසික පරීක්ෂණයකට ලබාගත් ලකුණු පහත දැක්වේ. බලන්නකෝ. කලින් මාසික පරීක්ෂණයට ලබාගත් ලකුණු තිබ්බේ 10 දෙනෙක්ගේ. පන්තියේ ඉස්සරහාම හිටපු 10 දෙනෙක්ගෙන් විතරයි මම හංගි. දැන් හිතන්න පන්තිය 40කින් අහනවා. 40කින් අහනවා. සෙට් එකක් තෝරගන්නවා. රයිට්. ඔය සෙට් එක 40යි. රයිට්. 40 ගෲප් එකක් ගන්නවා. ඒ ගෲප් එකේ හැමෝගෙම අහනවා කීයද කියලා අහනවා. එතකොට දැන් 40ක ලකුණු එනවා මට. මම ඔහේ ලියාගෙන යනවා ඉස්සෙල්ලා වගේම ක්‍රමාදදා. බලන්න එතකොට මේ 40 ලකුණු ලියවිලා තියෙන විදිය මෙන්න මේ විදියට ඔයාලට දීලා තියෙනවා. මෙන්න මේ විදියට තමයි ලකුණු ටික ඔයාලට දීලා තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි ලකුණු ටික දීලා තියෙන්නේ. හරිම කැතයි නේද? ඇයි හරිම කැතයි කිව්වේ? පට්ට කැතයි. ඇයි? හේතුව මේකේ අවුල මේ ලකුණු 40 දෙනෙක්ගේ තියෙනවා. කලිනුත් අමාරුවෙන් හදාගත්තේ ආරෝහණ හරි මොන හරි පිළිවෙලකට. දැන් මේක දිහා බලලා කියන්න පුළුවන් එකපාරට මාතය කවුද කියලා. ගොඩක් වෙලා යයිනේ. හයේව කීයක් තියෙනවද? ගණන් කරන්න ඕනේ. ගේමක්, දඩ ගේමක් දෙන්න තියෙනවා. දෙකේව කීයක් තියෙනවද? දඩ ගේමක් දෙන්න. පහේව යකෝ පේපර් එලියන්න වෙන්නේ නැහැ මේ ටික ගණන් කරන්න කිව්වා. කමන්නේ. ෂේප් එකේ ගණන් කරලා හදා ගන්නකො ඊළඟ පිටුවේ දීලා තියෙනවා වගෝ බලන්න ඊළඟ පිටුවේ මම දීලා තියෙනවා මේවා පහත ආකාරයට කෙටි කර ලියා දැක්විය හැකියි. ඔය ඔයාලට දීලා තියෙන දත්ත සියල්ල කෙටි කරලා ලියන්න පුළුවන් කියලා වගුවක් දීලා තියෙනවා. ලබාගත් ලකුණු මොන ලකුණු කියලා එක තීරයක් තියෙනවා. ඊළඟ තීරය තියෙනවා සිසුන් ගණන කොච්චරද කියලා. සිසුන් ගණන කොච්චරද කියලා තියෙනවා. right. උඩ ඕකේ ලකුණු ටික 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි කියලා දීලා තියෙනවා. හරි. සිසුන් කීය ඉන්නවද කියලා ඉස්සරහින් දාගන්න. දාලා කරන්න බලන්න ඉක්මනට. කරන්න බලන්න. පටගාලා කරන්න. දෙකේව කීයක් තියෙනවද කියලා ගණන් කරන්න. අර පළවෙනි වීඩියෝයේ අටම තියෙන දත්ත ටිකෙන් ගණන් කරන්න පටන් ගන්න. මේ ටිකෙන් ගණන් කරන්න පටන් ගන්න කියලා කියන්නේ. ඔයාලගේ ටියුට් එකේ මෙන්න මේ ටික පේනව නේද? මේ ටිකෙන් ගණන් කරන්න පටන් ගන්න කොච්චරක් තියෙනවද කියලා. දෙකේව කීයද කියලා පටපට ගාලා දාන්න. පොඩි උපක්‍රමයක් කියන්නද? සංඛ්‍යා ටික ටියුට් එකේම
ඔය තියෙනවනේ 2 3 ඔහොම තියෙනවනේ. දෙකේ වනේ පළවෙනි එක ගණන් කරන්නේ දැන්. යන්න. පළවෙනි පේලිය නෑ යන්න. ඔයාලගේ සංඛ්‍යාවල යන්න. දෙකේ එකක් දැක්ක ගමන් ඒ දෙක කපන්න. ඒ තියෙන තැනින් කපන්න ඒ දෙක. කපලා කවුන්ට් කරගන්න 1යි කියලා. එහෙම ගණන් කරගෙන යන්න. කී දෙනෙක් ඉන්නවද? දෙකේව 1යි නම් 1යි කියලා දාන්න. හදිස්සියවත් එකක් හරි මිස් වෙලා නම් දෙකේවා ආයෙ වලට දෙකේ එකක් ඉතුරු වෙයි. එතකොට අර ගානට එකක් එකතු කරලා මේක හදාගන්න පුළුවන්. ඒ නිසා වගුව දාද්දි ඊටාම ප්‍රොෆෙෂනල් දාන්න. ඉක්මනට දාන්න බලන්න වගුව සම්පූර්ණ කරන්න. මම කරනකම් බලන් ඉන්න එපා. ඔක දාන්න. පට්ට වැදගත් දෙයක් කියලා දෙන්නේ නැහැ අනිවාර්යෙන් දාන්න. right බලමු බලන්න දෙකේවා කීයක් තියෙනවද කියලා පළවෙනි කෝලිම බලාගෙන යමු පළවෙනි කෝලිමේ 1යි 2යි 3යි මොන උඩ කෝලිමේ දෙකේවා මට නම් පේන්නේ 3යි යට කෝලිමේ දෙකේවා එකක්වත් නැහැ ඒ කියන්නේ 3යි දෙකේවා 3යි කියලා අපිට දාන්න පුළුවන් අගය දෙකේවා 3යි කියලා. ඔන්න සිසුන් ගණන එතකොට 3යි. 3 බැගින් තියෙන ඒවා කීයක් තියෙනවද බලන්න 3 ඒවා 1යි 2යි උඩපෙළිය 2යි යටපෙළිය 1යි 2යි එතකොට ඔක්කොම උඩපෙළිය 2යි යටපෙළිය 2යි 4යි 3 ඒවා 4යි 4 ඒවත් බලන්න 4 ඒවා උඩපෙළිය 1යි 2යි යටපෙළිය 2යි ඔන්න යටපෙළිය යනවා 2යි නේද 4 ඒවා තියෙන්නේ උඩපෙළිය තියෙන 4 ඒවා 1යි යටපෙළිය 1යි ඔක්කොම තියෙන 4 ඒවා 2යි බලන්න පහේවා පහේව ගණන් කරන්න උඩපෙළිය 1යි 2යි 3යි 4යි යටපෙළියට ආවා 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනව නේද පහේව ඔන්න පහේව 10යි හයේවට යම් හයේව 1යි 2යි 3යි 4යි උඩපෙළිය 4යි යටපෙළිය 5යි ඔක්කොම හයේව 5යි හතේවා බලන්න හතේවා 1යි 2යි 3යි 4යි උඩපෙළිය 4යි යටපෙළියට එන්න 5යි 6යි 7යි 8යි 9ක් තියෙනවා නේද හතේවා හතේවා 9යි බලන්න අටේවා උඩපෙළියේ තියෙනවා 1යි 2යි යටපෙළියේ 3යි 4යි 5යි 6ක් පේනවා මට අටේවා 6යි බලන්න 9 ඒවා උඩපෙළිය 9 ඒවා 1යි නෑ උඩපෙළිය නෑ දෙවෙනි පෙළිය 1යි
එච්චරයිනේ. නවයෝ 1යි. බලන්න ඔයාලා ගත්ත ටික හරිද කියලා සිසුන් 40 දෙනෙක් ඉන්නවා කිව්වේ. සිසුන් ගණන එකතු කරාම 40ක් එනවද කියලා බලන්න. ෂේපල් එකතු කරමු. මේ 9යි 10යි පට්ට. මෙතන 10යි. මේ 6යි 16යි 5යි 21යි 31යි 33යි 4යි 37යි 40යි. හරි නේද? එහෙනම් ඔන්න මම හරියට ලකුණු කරලා තියෙනවා 40. මාත් දැන් ගණන් කරේ. මාත් දැන් ගණන් කරේ. ඔය හිමීට ගණන් කරගෙන ගියේ. පුළුවන් හැබැයි යම්කිසි කාලයක් වැය වෙනව නේද? ඔක තමයි අවුල. එතකොට දත්ත වැලක් විදිහට, ඒ කියන්නේ කලින් විදිහට සංඛ්‍යා ව්‍යාප්තියක් හෝ සංඛ්‍යා ටික ඔහේකමාදදා විසිරීලා තිබ්බොත් සංඛ්‍යා ව්‍යාප්තියක්. එහෙම දීලා තිබ්බොත් මෙන්න මේ විදිහට දීලා තිබ්බොත් චාර්ටර් වැඩි. ඒ චාර්ටර් වැඩි ලස්සනට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලකුණු සහ සිසුන් ගණන කියලා අපි මේක වගුගත කරගත්තොත් ඇයි ලස්සනයි කියන්නේ? මෙන්න බලන්නකො හේතුව. ලකුණු දෙකක් ගත්ත එවුන් පන්තියේ කී දෙනෙක් ඉන්නවද? 3 දෙනයි. ලකුණු 3 ගානේ ගත්ත 4 දෙනයි. 4 ගානේ ගත්ත දෙන්නෙක් ඉන්නවා. 5 ගානේ ගත්ත 10ක්. 6 ගානේ 5යි. 7 ගානේ 9යි. 8 ගානේ 6යි. 9 ගානේ 1යි කියලා. ඒ දත්තය මේ ලකුණු, ඒ කියන්නේ මේ දත්තය මේ දීලා තිබ්බේ මේ දත්තය. මේ දත්ත තියෙන්නේ සිසුන් ගණන කියලා කියන්නේ යෙදුන වාර ගණන. හොඳට ඔළුවට දාගන්න. 2 ගානේ ගත්ත. 2 ගානේ ගත්ත. ලකුණු 2යි. 2 බැගින් ගත්තේ උන් කියලා. ඔහොම 40 දෙනාගෙන් අහගෙන යද්දි ළමයි දෙන්නෙක් 3 දෙනෙක් කියනවා. මම 2යි ඉස්සර ගත්තේ කියලා. ඒ කියන්නේ ළමයි 3 දෙනෙක් 2 බැගින් අරන් තියෙනවා. එතකොට 2 ගානේ ගත්ත 3 දෙනයි. මේ යෙදිච්ච වාර ගාන 2 කියන දත්තය 2 කියන ලකුණ 3 දෙනෙක්ට තිබ්බා. මෙන්න මේකට කියනවා අපි සංඛ්‍යාතය කියලා. වල ටියුට් එකේ මම දාලා තියෙනවා ඔන්න උතන. වරහන් ඇතුලේ සංඛ්‍යාතය කියලා. මෙතන පැහැදිලිවම කී දෙනයිද කියන එක තමයි නිරූපණය කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට වගුගත කරාම මේකට අපි කියනවා සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. සංඛ්‍යාත ව්‍යාප්තියක්. පැහැදිලිද කතාව? ඔන්න සංඛ්‍යාත ව්‍යාප්තිය. ඔන්න ඔක තමයි සරලවමත් කතාව. සංඛ්‍යාත ආවි කොහෙන්ද කියලා පැහැදිලි නේද? දැන් නිකන් සංඛ්‍යා ගැන නෙවෙයි කියන්නේ. යෙදිච්ච වාර ගන්න. ඒකට තමයි සංඛ්‍යාතය කිව්වේ. ඔයාලා සයන්ස් වලට ඉගෙනගෙන තියෙනවා නාය පන්ති අර ෆ්‍රීකවන්සි කියලා ඉගෙන ගන්න සංඛ්‍යාතය. අර ස්ලිං කියක් කරපොඩ ගැහුවාම කී සැරයක් යා ගැහෙනවද එහා මෙහා වෙනවද කියලා. ඒ යෙදිච්ච වාර ගන්න. හරියට. මේ යෙදිච්ච වාර ගන්න. ඒකටම තමයි මෙතනදි සංඛ්‍යාතය. රයිට්. එහෙනම් ඔන්න සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන වචනේ කොහෙන්ද ආවේ කියලා පැහැදිලි. එතන යටින් ලියන්න මේ වගුව දාගත්ත තැනට යටින් මම කඩේ කීපයක් දීලා තියෙනවා එතනින් ලියන්න. එතනින් ලියන්න. ඉහත ආකාරයට දත්ත යෙදී ඇති වාර ගණන පදනම් කරගෙන දත්ත යෙදී ඇති වාර ගණන පදනම් කරගෙන දත්තය සහ සංඛ්‍යාතය ලෙස තීර දෙකක් දැක්වෙනසේ දත්තය හා සංඛ්‍යාතය ලෙස තීර දෙකක් දැක්වෙනසේ වගුගත කළ විට ලැබෙන්නේ සංඛ්‍යාත ව්‍යාප්තියකි. වෙන පාඩකින් ලිව්වත් කමක් නැහැ වගේ. එච්චර දඩ. සංඛ්‍යාත ව්‍යාප්තියකි. කොච්චර ලැජ්ජයි කියනවා නම්
කොච්චර ලැජ්ජයිද කියනවා නම් ඇත්තටම මේ තාම 10 පන්තියට ආවේ නැහැ. මේවත් කලින් ඉගෙනගෙන තියෙනවා. මේ සංඛ්‍යාත ව්‍යාප්ති කියන ඒවා 9 පන්තියේදීම ඉගෙනගෙන තියෙන දේවල්. හරි. කලබල නැතුව මම ඊළඟට යන්න කලින් ඊළඟට මම ටියුට් එකේ දාලා තියෙන්නේ සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා. ඒකට යන්න කලින් මේකේ හදිස්සියවත් මේ වගේ කොම්පාර්ට් ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. හැබැයි දීලා නිකන් දැනන් ඉන්න බෑයි. හොඳට වටපිටාව දැනන් ඉන්න ඕනේ දඩ ගේමක් ගහන්න නම්. ඒ නිසා හොඳට වටපිටාව ඉගෙන ගන්න. ඒක තමයි විය යුත්තේ. බොරුවට විභාගේ අත ළඟයි කියලා හෙට විභාගේ කියලා සතියක් විභාගෙට කලින් කටපාඩම් කරලා ගොඩ දාන එකක් මැත්ස් වලින් කරන්න බෑ. ඒ හින්දා මම නම් කියන්නේ හැමදාමත් ලොකු මහන්සියක් දරන්නේ නැතුව අර නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න තියාගන්න එපා කියන්නේ. මේ සතියකට සැරයක් තියරි කරලා සතියකට සැරයක් ඩිස්කෂන් එකකින් ඔයාලගේ ගැටලු සාකච්ඡා කරලා ගහන ගේම හොඳටමත් ඇති. සතියට අපි දවස් දෙකක් විදිහට ප්ලෑන් පිට දඩට යනවනේ වැඩි. ඉතින් ඒ දඩ වැඩි මේ විදිහට ගියාම හොඳටම ඇති. අමතර විය යුතු දේවල් තියෙනවනේ මම කියනවා. පන්තියේ අවධානයෙන් ඉන්න රැකපනින්න එපා. ඒ කිව්වේ හැම වෙලේම කියන දේ හොඳට අහගෙන ඉන්න. ආයෙත් කියන්නේ මේක ඔයාලා මෙතනම ඉන්න ඕනේ. දැන් පන්තිය ඇතුලේ ඉන්නවනම් ඕක වෙනවා. දැන් අපි ගෲප් ක්ලාස් එක හෝල් ක්ලාස් එක ඔය සීන් එක කියනවනම් සාර්ථකයි, අතිශය සාර්ථකයි. හැබැයි දැන් ඔයාලට තියෙන නිදහස වැඩිනේ. මගුල ෆෝන් එකෙන් හරි කම්පියුටරෙන් හරි තමයි ඔය බලන එක බලන්නේ. ඉතින් එතකොට ඔය බලන එක පේන්නේ තීරණවනේ කියන එක පේන්නේ ස්ක්‍රීන් එකෙන්. ගෙදරේ උන්ගේ ආතල් ගන්නවා. ඔයාලත් ඔයාලගේ ආතල් එක ගන්න ගියොත් ආතල් එක හොඳටමත් ලැබෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා. සුපිරියට විභාගෙත් දැනෙනවා කියලා වෙනවා සුපිරියටමත් කියලා වෙනවා. ඒ නිසා හොඳට ඔළුවේ තියාගන්න ඔය වටපිටාවේ දේවල් වලට හිත යොමු කරන්න යන්න එපා. දැන් මේ රාත්‍රී කාලයේ කරන පන්තියේදී විශේෂයෙන් ඔයාලගේ හිත යනවා නම් මොකක් හරි ගෙදර කට්ටිය බලන ටෙලිඩ්‍රාමා එකකට අනේ චුට්ටක් කරයව බලලා ඉන්න හිතෙනවා. මේ මොහොතේ අසනීපයක් කියන එක හොඳට මතක තියාගන්න. මොකක්ද අසනීපය? මොකද ඒ වගේ නිදහසක් ලබන්න තරම් කැත පහත් මානසිකත්වයකට වැටලා කියන්නේ සිරාවටමත් වූ මෙලොවරක් නැති. දැන් වැඩ කළ යුතුයි. දැන් මම මෙතන ඉන්නේ. මෙතන ඉඳන් දඩ ගේමක් දෙනවා කියන අදිෂ්ඨානය Tamanට නැත්තම් සිරාවටමත් උකින් වැඩක්. දැන් මම මේ වටපිටාව අතපොත ගාගෙන යන්නේ පාඩමට දඩට සෙට් වෙන්න. එතකොට මට බය නැතුව කියන්න පුළුවන් අර වචනේ කියන්න පුළුවන් පරාසය කියලා කියන්න පුළුවන් දැන් බය නැතුව. මාතේ කියලා බය නැතුව කියන්න පුළුවන්. මධ්‍යස්ථය කියලා බය නැතුව කියන්න පුළුවන්. දඩබඩ ගාලා 10 පන්තියේ උගන්වන්න තියෙන්නේ ලියාගන්න පුතේ මාතෘකාව අනේ රත්තරන් දුවේ පුතේ කියලා. ඕක කරන්න බෑ. හරිද? දැන් ලියා ගන්න අනේ මෙහෙමයි සමූහිත සංඛ්‍යාත ඒක මෙහෙමයි කියලා ඔය සීන් එක කරන්න බෑ. දැන් ඒක එහෙම කරොත් ඒකට කෙලවෙන්නේ බහුතරයකට කෙලවෙන්නේ ඒකට. මෙතන ප්‍රතිඵල තියෙන්න හේතුව මොකද්ද කියන එකත් තේරුම් ගන්න. මෙතන විතරක් ප්‍රතිඵල ටික තියෙන. දැන් මැත්ස් එහෙම ෆේල් වෙන්නේ නැති උන් ඉන්නවද? පන්තියක් ගත්තාම ෆේල් වෙන්න බෑ කොයි එකක් හරි. එහෙම නොවෙන්න හේතුව තේරුම් ගන්න. මෙතන වැඩ විතරනේ වෙන්නේ. අර ආතල් එක කියන එක නැතිම කරන්නේ. ඉතින් මේ ආතල් එක අඩු වෙන්න ඔයාලා මේකට යොමු වෙනවත් අඩුයි. ඒ ඉතින් ආස නැහැනේ. ආසා සර් පොඩි කුණුවරපයක් කියලා පොඩි ආතල් එකක් දෙනවනම් මම මට සිරි මට්ට හැපෙන එහෙම නිදාගෙන ඉන්නේ. මේ කොවිඩ් ආතල් එකත් එහෙමනේ. ගෙදර ඉන්නේ කාගෙන්වත් කිසි බලපෑමක් නැහැ. බොරුවට කියනවා ඉතින් අනේ ඉස්කෝලේ පටන් ගන්නෙත් නෑනේ ඉස්කෝලේ යන්න තිබ්බනම් නේද කියලා. හිත යටින් උන් කැමති ගෙදරට වෙලා ඉන්නේ. බහුතරයක් එහෙම. ඇයි? උන්ට කොණ්ඩේ කපන්න ඕනේ නෑ. හරිද? කොල්ලොන්ට තියෙන ප්‍රශ්න කිව්වේ. හරිද? උන්ට කොණ්ඩ කපන්න ඕනේ නෑ. මයිලක් දෙකක් වගේ හරි රැවුලක් වෙනවා 10 පන්ති කොල්ලෙක්ගේ හරි කමන්නේ නෑ. ෂේප් එකක් ලස්සනයිනේ පොඩි ආතල් එකක් තියෙනවා ඒකෙත් නේ. චූටි චිල් එකක් තියෙනවා. තියාගන්න බෑ ඒක. ගෑනු ළමයෙක් ගත්තොත් ඔය නියපොත්තක් පාට කරන හරි මොකක් හරි ආතල් එකක් එයාටත් තියෙනවා. දැන් පිරිමි ළමයි ගෑනු ළමයි හරි වෙන් කරන්නේ නැතුව උන් සෙට් එකම එකට ගන්නකො. පට්ට නිදියාවක් නිදිනවනේ උදේ නේ. මාර ආතල් එකකින් ඉන්නේ පට්ට ආතල් එකක් මේක ඇත්තටම මාර නිදහසේ සුපිරි ආතල් පිටනේ වැඩි කරන්නේ. හිතන ක්ලාස් එකකට යනවා. රජී පාසලකට නම් ඉස්කෝලේ යන්නේ මේ දවස්වල ඔය ගුරු වරුන්ගේ සිද්ධියත් එක්ක හැම ඉස්කෝලේකම කොහොමත් උගන්වන්නේ නැහැ. බහුතරයකගේ නැහැ. ඔන්ලයින් සිද්ධියට කොහොමත් කොල්ල කෙල්ල සෙට් නැහැ. ඉතින් ක්ලාස් එකකට පොඩ්ඩක් ගිහිල්ලා ආතල් එකේ පොඩ්ඩක් පැයක් දෙකක් ඉඳලා ඒකත් ෆුල් චූන් පිටනේ. සමහර එවුන් ඇඳි හතර ගෝතේ උන් ආතල් එකේ ෆුල් ආතල් එකේ උන් ලියන්නේ.
සමහර වෙලාවට ක්ලාස් එකක මොකක් හරි ලින්ක් එකක් ආවදී සර් නෝට් එක ලියන්න ඕනේද? 10 උන්වහන්නේ මේ. හරිද? කොච්චර ලැජ්ජද කියලා හිතන්නකෝ තමන් ගැන. ඉතින් පන්තියක ඉගෙන ගන්නවා කියන්නේ දැන් ඔන්ලයින් සිද්ධිය ආය අලුත් සිද්ධියක් වෙන්න බෑ. ඒකයි මම කියන්නේ. හරිද? දැන් මේ වර්ෂ ගානම මේ විදිහට තමයි සීන් එක යන්නේ. ඔක තමයි ඇත්ත කතාව. මේ විදිහට සීන් එක යනවා නම් දැන් ගියම දෙන්න පටන් ගන්න ඕනේ. ඔයාලා 11 පන්තියට යන්න ඉන්න ළමයි විභාගයට යන්න ඉන්න. නම් මම ටාගට් කරන්නේ දැන් දඩ ගේමක් දෙන්නේ O level එක උන්ටනේ. ගුරු කියන්න ඕනේ නෑනේ. ඔයාලා ගණන් ගන්න නෑනේ දැන්. සිරාවටම ගණන් ගන්න නෑ. ඇයි 11 උන්ට තමයි ගේම දෙන්නේ. උන්ට තමයි තියරි වලට මුල් තැන ඩිස්කෂන් එක පේපර් එක ඔක්කොටම හැම රෙද්දම උන්ට තමයි මුල් තැන. ටියුට් එකක් හදනවා එක වුණත් උන්ට තමයි වැඩිපුර කරන්නේ. ඇයි? උන්නේ විභාගෙට යන්නේ. උන් ටික පොලිෂ් කරගන්නේ. එතකොට ඔයාලා තමයි ඊළඟ සෙට් එක. දැන් 6 පන්ති එකෙක් මොරාල් කරන්නේ නැහැ නේ පුතේ. වරෙන් යමු විභාගේ අම්මට සිරි දෙමු ගේම කියලා 6 එකට කියන්නේ නැහැ. එහෙනම් කොම්පාර්ට්මන්ට් කියනවා. දැන් මේ 10 උන්ට කතා කරන්නේ. ඉතින් ඔයාලා තාම මනසින් ඉන්නේ 6 7 වගේ නෝ. මේ මං කියන ඒවා මෙලෝ රහක් නැහැ කිසි තේරුමක් නැහැ. මං අර හැමදාමත් කියනවා වගේ හැමදාම පන්ති එන්නෙත් නැත්තම්. ඌ මාව බලලා යන්න සතියක් කර සතියක් වගේ නම් පන්ති එන්නේ. ඉතින් එහෙම වුණ නතර වෙන්න ගෙදර ඉන්න. බොරුවට නිකන් මේ අපිට ආතල් එකක් දීලා. හරිද? නිකන් ගුරුවරු පොහොසත් කරලා. නිකන් ඇවිල්ලා නිකන් බලලා අනේ කොහොමද කියලා බලලා යන්න මේක පන්තියක් කරගන්නවා. හරිද? කෙලවෙන්න ඕනේ උන් කෙලව ගන්න තනියෙන් කෙලව ගන්න. ඒක ඉතින් ඔය දෙමව්පියන්ට බාධාවක් වෙන්නේ නැති වෙන්නේ කෙලව ගන්න. පන්තියන්ට උන්නේ නැහැ කෙලව ගන්න. ගෙදර ඉඳන් බුදිය ගන්න කෙලවෙනවා. හොඳට කෙලවෙනවා. ඔය කරන වැඩ ටික ඔය විදිහටම කරගෙන යන්න කෙලවෙනවා. ඒ නිසා වැඩ කරන්න ඉගෙන ගන්න වටපිටාව ඉගෙන ගන්න. දැන් මම 10 ටී කියලා කිසි එකක් ස්කිප් කරන්නේ නැහැ. හරි උඹ ඉගෙනගෙන තියෙනවා මම ආයෙ ගන්නන්නේ නැහැ කියලා ලොකු සීන් දාන්නේ නැහැ. ෂේප් එකේ ඔක්කොම ටික බටර් කරලා කියලා දෙනවා. ඒ කියලා දෙද්දී ඒකට ගේමට සෙට් වෙන්න. නැත්තම් සෙට් වෙන්නේ නැහැ. මේ මොහොතේ මේ කියද්දි ඌ වෙන මගුලක් කර නම් ඉන්නේ. උට ආයෙ ෂුවර් පිට කෙලවෙනවා. ආයෙ කෙම්ම කෙලවෙනවා. බලන්න ඔය කරන මගුල කරලා කෙලවෙනවා. ඒ නිසා ගේමේ ඉන්න, තනි ගේමේ ඉන්න. මේක තමන්මයි කරන්න කියන එකේ. අම්මා තාත්තා ඇවිල්ලා පුතේ ක්ලාස් නේද කියලා මතක් කර ඔක කියන්න එපා. දැන් දන්නවා ටයිම් ටේබල් එක යන්නේ කීයටද? තමන් සෙට් වෙන්න ඕන. තමන් උදේ ඉඳන් ගේම දීලා සෙට් වෙලා ඉන්න ඕන. ගෙදර ඉන්නේ කියලා බෑ. දැන් හරි තමන්ට නිදිනවා නම් යම් කිසි කාල සීමාවක් නිදා ගන්න. හරි අවුලක් නැහැ. ඒක උදේද දවල්ද රැයට කමන්නේ. පන්තිය තියෙන වෙලාවට මූසලකමට දැන් නම් ඌ නැගිටින්නේ. පන්තිය උදාහරණයක් 8:00 නම් පටන් ගන්න ඌ 8:25 නැගිටිනවා. ඒකට බෑ ඉංග්‍රීසි කවද්ද ගන්න ඉන්නවා ඉතින්. මූසල. උට ආයේ පාඩම නෙවෙයි උට මොන රෙද්දවත් සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මූසල වැඩ කරන්න එපා. තමන් බුක්කෙන් කරන්න මේක. තමන්ට තේරෙන්න ඕනේ අම්මට තාත්තට නෙමෙයි උන තියෙන්න ඕනේ O level එක කොහොම හරි මේ මෙච්චර ලේසි විභාගේ පට්ට දඩ රිසල්ට් එකක් දාලා ඌ පොරක් වෙනවා කියන මානසිකත්වය උට තියෙනවා. ගෙදර හිතන්නකෝ දැන් ගෙදර අයියා අක්කා නම් ඉන්නේ කවුරු හරි උන් දඩ රිසල්ට් දාලා තියෙන උන් නම් තමන් ඒක දැමිය යුතුමයි. දාලා නැත්තම් උන් දැන් මේ දැන් අපි කමන්නේ නැහැ කියලා හෙක් ගාලා ඉන්නතු දඩ එකක් දාලා පෙන්නන්න අපිට පුළුවන් යකෝ කරන්න. තමන්ගේ කැපැසිටි එක පෙන්නන්න. තමන්ට නිකන් මේ ගිහිල්ලා මම තමයි හොඳටම කරේ කියවින්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමන් කරලා වෙන්න. කරේ කිය ඊළඟට කරලා වෙන්න. වැඩේ කරාට පස්සේ වටෙන් එයි දඩ ගැම්ම. අම්මලා තාත්තලා උනත් යම් කිසි එකකට සලකයි. දැනට ඇත්ත කතාව. කොහේ හරි යනවනම් එහෙම අම්මා තාත්තා ඔයාලගෙන් අහලා යන්නේ නැහැ නේ. උදේ ගියාට කමන්නේ නැති ක්ලාස් කට් වෙනවා නේද? මගුලක් කන්නේ වරෙන් යනවා යන්න නැත්නම් තෝ ගෙදෙට්ට වෙලා හිටපන් කියලා ගණන් ගන්න නැහැ සතපාකට ගන්න. දඩ රිසල්ට් එකක් දාලා බලන්න O level වලට. චූටි තනක් දෙන්න. ඒ level වලට දා ගන්නකො දඩ රිසල්ට් එක. පොඩ්ඩක් දඩට ඉගෙන ගන්න පොඩි තැනක් මේන්ටේන් කරගන්න. අන්න ගේම පටන් ගන්නවා. එතකොට තමයි පටන් ගන්න. O level බලු විදියට පාස් කරලා බලන්නකො මෙලෝ රහක් නැති ගොබ්බ රිසල්ට් එකක් දාලා නිකන් ඔය පාස් කරලා. උඹලව ගණන් ගන්න නැහැ සතපාකට. ඕක තමයි ඇත්ත කතාව. ඒ නිසා අර තමන් ඉන්න මට්ටම සිරා මට්ටම තේරුම් ගන්න. උඹලා හින පොඩි බබාලා කියන එක තේරුම් ගන්න. තාම කිසි තැනක් නැහැ. කාටවත් කිසි තැනක් නැහැ. බොරුවට පිම්බෙන්න හදන්න එපා. කිසිම ආතල් එකක් නැහැ. ඒ නිසා තමන්ගේ වටේ ෂාප් කරගන්න එක තමන් කරගන්න ඕනේ. මැණික් වටේට කපලා ලස්සන කරගන්න. ඒක තමන් කරගන්න ඕනේ. ඒකට ගන්න තියෙන හොඳම තැන O level මෙතනින් දෙන්න පටන් ගන්න. දැන් හරි වටපිටාව හොඳටම ගොඩ දාලා දුන්නා. අටේ පන්ති ටික සුපිරියට දාලා දුන්නා. මේ මොහොතේ දාලා දීලා තියෙන්නේ. දැන් දාලා දීලා තියෙන්නේ. දැන් දන්නවා කොල්ලෝ සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ මොකද්ද? වෙනස පවා දන්න. උත්තර කල් ඉගෙන ගත්තට වචන වෙනසවත් දැනන් හිටියේ දැන් සියල්ලට දන්න. හරි. දැන් ගේමට සෙට් වෙන්න මේ මොහොතේ සෙට් වෙන්න මෙතන ඉඳන් තමයි ප්‍රශ්න එන එකට සෙට් වෙන්න යන්නේ. 10 පන්තියේ සමූහිත වලට පයින් යන්නේ. තාම කන්නේ නැහැ. ඒ පයින්න කලින් මේ වගේ එක මධ්‍යස්ථය මධ්‍යන්නේ කියන තුන ඇහුවොත් මොකද කරන්නේ? ෂේප් එකේම සෙට් වෙමු. හරි. ලොකු ගේමක් නැහැ.
මාතය කියන වචනේ තේරුම ගන්න. මොකද්ද වචනේ තේරුම? මාතය යනු අට පාඩම් කරන්න එපා, විත්තියේ ගහන්න එපා, විත්තියේ ගහලා උදේ මතුරුලා විභාගෙට කියලා ලියන්න එපා. එතකොට කරන්න එපා ඔළුවේ තියෙන්න ඕනේ. මාතය කිව්වේ වැඩිම සැරයක් යෙදිච්ච එක. කොහෙද ඌ ඉන්නේ? මේ යෙදිච්ච වාර ගන්න ඉන්නේ මෙතන. යෙදිච්ච වාර ගන්න වැඩිම එක. මේ කිව්වේ 3 සැරයයි, මේ කිව්වේ 4 සැරයයි, 2 සැරයයි. පට්ට 10 සැරයක්. වැඩිම සංඛ්‍යාව. සංඛ්‍යාතය වැඩිම මොකද්ද? 10 යකෝ 10. 10 කියන්නේ 10 නෙවෙයි. 10 සැරයක් යෙදුණා කියන්නේ. 10 සැරයක් යෙදුණා නම් 10 සැරයක් යෙදුනේ කවුද? 5. එහෙනම් මාතය වෙන්නේ 5. එහෙනම් ලියන්න පුළුවන් මාතය සමානයි 5යි කියලා. ඔන්න කතාව. ඉවරටම ඉවරයි. ඕක 10 කියලා ලියලා යනවා නම් උඩ මොංගල. ඉතරයි කතාව. දැන් කී සැරයක් යෙදුණාද? දැන් අර කලින් එකේ ගත්තේ 2 යෙදුනේ 3 සැරේයි. 3 සැරේ තමයි වැඩිම සැරේ. ඌ කවුද යකෝ දත්තය? හරි. මතක තියාගන්න වැඩිම සැරයක් යෙදිච්ච දත්තය. දත්ත තියෙන්නේ මෙහි යකෝ මූ 10 පාරක් යෙදුනේ මූ 5යි. ඉවරයි. දැන් ඔය වගුවෙම ලකුණු කරගන්න. මූ රවුන්ඩ් කරලා එහෙට ඉරක් ගහන්න. ලියන්න එතනින් මාතය සමානයි 5යි. ඊට පස්සේ පොඩි ගේමකට සෙට් වෙමු. මධ්‍යස්ථය කියන්නේ මොකක්ද කියලා බලන්න. කියන්නේ මධ්‍යස්ථය කියන්නේ මොකක්ද කියලා. එකපාරටම කිසි එකක් එන්නේ නැති වගේ සීන් එකක් ඇති. ඒ වුණාට නිකන් තර්කානුකූලව හිතන්න බලන්න මොකක්ද මධ්‍යස්ථය කියන්නේ කියලා. මධ්‍යස්ථය කිව්වේ ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට හැදුවාම හරි මැද ඉන්න එක. ඔකනේ කතාව. දැන් ආය අමුතුවෙන් හදන්න දෙයක් තියෙනවද? හදලාද තියෙන්නේ? හදලා තියෙන්නේ. එයි. දත්ත ටික මේ 2 3 4 5 කියලා අඩු මේකේ නම් වැඩි මේකට දඩ ආරෝහණ පිළිවෙලට ලියලා තියෙනවා. එතකොට සිසුන් 40 කෝ මේ ඉන්නේ පළවෙනි 3 දෙනා. පළවෙනි 3 දෙනා කියන්නේ පළවෙනියා 2යි, ඊළඟ එක 2යි, ඊළඟ එක 2යි. දෙකේව 3යි කියන්නේ ඔකයි අදහස. 3ඒව 4යි කියන්නේ හරි 3 දෙනෙක් හරි 4 වෙනියාගේ ලකුණු ගන්න 3යි. 5 වෙනියක් 3යි, 6 වෙනියක් 3යි, 7 වෙනියක් 3යි කියලා 4 දෙනෙක් ඉන්නවා ලකුණු 3ක් ගත්තා. හරි. සීන් එක හොඳටම තේරුම් ගන්න. මුංගේ හරි මැදින් එක හොයන්න ඕනේ. ඔක්කොම ළමයි කීයක් ඉන්නවද? ඔක්කොම ළමයි කීයක් ඉන්නවද? 40ක් ඉන්නේ. කොහොමද ඔකේ හොයන්නේ? රයිට්. මෙන්න හොයන විදිය. මේ වගේ වෙලාවට මධ්‍යස්ථයේ පිහිටීම හොයන්න ඕනේ. මධ්‍යස්ථයේ පිහිටීම. මධ්‍යස්ථයේ තියෙන්නේ කොහෙද කියලා හොයන්න ඕනේ. කොහෙද තියෙන්නේ? මෙන්න බලන්න. හොයන ක්‍රම දෙකක් තියෙනවා. මධ්‍යස්ථයේ පිහිටීම හොයද්දී ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් කිව්වේ පාරවල් දෙකක් තියෙනවා. ඉන දත්ත ගාන උත්තේ නම් උත්තේ ගානක් නම් ඉන්නේ. උත්තේ දත්ත ගානක් තියෙනවා. එහෙම නැත්නම් ඉරට්ට දත්ත ගානක් තියෙනවා නම් ඉරට්ට දත්ත ගානක් තියෙනවා. කොහොමද ගන්නෙ කියලා ක්‍රම දෙකක් තියෙනවා. දත්ත ගාන උත්තේ නම් අර 5 දෙනෙක් හිටි මං හිතුවේ ගැඩු ළමයි 5 දෙනෙක් හිටවලා මැද එක්කෙනා හිව්වේ. හරි. කවුද ආවේ? 3 වෙනියා තමයි ආවේ. කොහොමද ආවේ? ඉන්න දත්ත ගාන එන්නම් දත්ත ගානට එකක් එකතු කරලා දෙකට බෙදන්න. ඔන්න ක්‍රමය. මේ එන්නේ පිහිටීම මධ්‍යස්ථය නෙවෙයි උගේ පිහිටීම. ඒ කිව්වේ මධ්‍යස්ථයේ ඉන්න තැන එන්නේ මේකේ. උදාහරණයක් හිතන්නකො දත්ත 9ක් ගැන දෙනවා කියලා. දත්ත 9ක් නම් 9ට එකක් එකතු කරා 10යි 10 දෙකට බෙදුණා 5යි. 5යි කියන්නේ 5 නෙවෙයි 5 වැනියා. ඒ කිව්වේ අර දත්ත ටික ආරෝහණ පිළිවෙලට හැදුවාම 1 2 3 4 5 කියලා එන 5 වැනියා. 5 වැනියට ඉන්නේ මොකද? ඌ තමයි මධ්‍යස්ථය. පැහැදිලිද කතාව? රයිට්. ඔය විදිහට ඉරට්ට දත්ත ගානක් තියෙනවා. ඉරට්ට ගානක් තියෙනවා නම් කිසි ගේමක් නැහැ. මෙතන උත්තේ නන්නේ එකක් එකතු කරලා බෙදුනේ. මේක නෝමල් පිට බෙදන්න. ඉන් බෙදීමද. ඊනේ මගුල තාම ඉවර නෑ. මේකේ දඩ වැඩක් තියෙනවා. හොඳට අහගන්න. මේකේ දඩ වැඩක් තියෙනවා. මෙතන 40 දෙනෙක් නේ. ඔන්න පිටිම හොයන හැටි බලන්න. 40 මම බෙදනවා දෙකට. 20යි ඒ කියන්නේ 20 වැනියා. හැබැයි මතකයි නේද? මතකයි නේද අර කලින් ගානේදී සංඛ්‍යා ව්‍යාප්ති කොටසේදී 10 දෙනෙක්ගේ ලකුණු තියෙද්දී දෙපැත්තෙන් කපාගෙන ඉද්දී ඉරට්ටේ ගානක් හිටියොත් මැදට දෙන්නෙක් සෙට් වුණා කියලා. මේකෙත් මධ්‍යස්ථයට දෙන්නෙක් එනවා එහෙනම්. 20 වැනියයි ඊට පස්සේ එකක් මධ්‍යස්ථයේ විදිහට ඉතුරු වෙනවා. කැපෙන්නේ නැහැනේ. එහෙනම් මේකට එකක් එකතු කරාම 21 වැනියක් ගන්න ඕනේ.
20 වැනියක් ගන්න 21 වැනියක් ගන්න උන් දෙන්න එකතු කරලා දෙකට බෙදන්න. ඔන්න සීන් එක. හරි. දැන් බලන්න මේ දත්ත සෙට් එකේ 20 වැනිය ඉන්නේ කොහෙද? දන්නේ නැහැ යකෝ. හිමීට සෙට් වෙන්නේ මේ පිළිවෙලට ඉන්නේ මෙතන ඉඳන්. අඩුම දත්තේ නම් වැඩිම දත්තේට. පිළිවෙලට ඉන්නේ මෙතන ඉඳන් කියන්නේ. ඒ කියන්නේ පළවෙනි තුන් දෙනා. පළවෙනි තුන් දෙනා මෙතන. තේරුන්නේ නැහැ. පළවෙනි තුන් දෙනා මෙතන. හරිනේ. පළවෙනියක් දෙකයි දෙවෙනියක් දෙකයි තුන්වෙනියක් දෙකයි. ඊළඟ හතර දෙනාම තුන. එතකොට ඔක්කොම මේ තුන් දෙනයි මේ හතර දෙනයි හත් දෙනෙක්ට යනකම් මෙතන. මුන් දෙන්නයි 9යි. මුන් 10යි 19යි 19 වෙනියා වෙනකම් මෙතන ඉන්නේ. ඊට පස්සේ පහක් කියන්නේ 24 වෙනියා වෙනකම් මෙතන. ඔන්න යන රටාව. තේරුණාද සිද්ධිය? හොඳටම තේරෙන්න ඕනේ. තුන් දෙනෙක් මෙතන. ඒ කියන්නේ ලකුණු දෙකක් ගත්ත තුන් දෙනෙක් ඉන්නේ. තුනට අඩුවෙන් ගත්ත කට්ටිය තමයි හත් දෙනෙක් ඉන්නේ. හතර කියන්නේ 9යි. හරි ওই විදිහට යනවනේ. මේ 19 කියන්නේ ලකුණු 5 වෙනකොට 19 වෙනියා පාස් වුණා. පහක් ගත්ත කට්ටිය රයිට් 19 වෙනියා තරම් තියෙන ලකුණු 5යි. 20 වෙනියා ඌ ඉන්නේ කොතනද? මෙතනින් පස්සේ මෙතනට කලින් මෙතන ඉන්නේ. ඒ කියන්නේ ලකුණු ගාන කීයද? 20 වෙනියා අරන් තියෙන්නේ මේ 5 නෙවෙයි. නෙවෙයි කියන්නේ 6. තේරුණාද කතාව? 21 අරන් තියෙන්නේ ලකුණු 6යි. එහෙනම් 20 වෙනියාගේ ලකුණු 6යි 21ත් 6යි 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 එකතු කරලා දෙකට බෙදන්න. ලැජ්ජාවේ බෑ මං කිව්වා ඊයා කැට වැඩ කරන්නේ පාඩ කියලා. එකම නම් එන්නේ මැද්දට උත්තරේ එහෙමම දාන්න පාඩුවේ මධ්‍යස්ථය 6යි කියනවා. ඔන්න මධ්‍යස්ථය සමානයි 6යි. ආයෙ එකතු කර දාන්න එපා. එකම සංඛ්‍යාව වෙනවා නම් ඔන්න කතන්දරේ. පැත්තක දාගන්න දරුවෝ පැන්සලෙන් හරි මෙන්න ආව විදිහ මෙන්න මධ්‍යස්ථයේ පිහිටීම හොයපු විදිහ. එහෙනම් ගත්තේ මොනවද? n බෙදීම 2 හා n බෙදීම 2ට පස්සේ එක. n ධන එක බෙදීම නෙවෙයි. n බෙදීම 2 හා n බෙදීම 2ට පස්සේ එක. n බෙදීම 2 20 වෙනිය. n බෙදීම 2 42කට ගන්න 20යි උට එක 21යි. මේ සිද්ධියෙන් තමයි මේ 21 වෙනිය. ඒකයි හිතනවා. හරි නේද? රයිට්. දාගන්නකො. සයිඩ් එකකින් දාගන්න. වගුවට සයිඩ් එකකින් දාගන්න. right හරි නේද? දැන් බලන්න මධ්‍යන්නේ ඇහුවොත්. දැන් අහන්න බලන්න මධ්‍යන්නේ ඇහුවොත් මොකද කරන්නේ කියලා. මධ්‍යන්නේ ඇහුවොත් සීන් කරන්නේ කොහොමද? මෙන්න මධ්‍යන්නේ වෙන හැටි. මෙන්න මධ්‍යන්නේ වෙන හැටි. එකතුවනේ ගන්න ඕනේ. හැමෝගෙම එකතුව ගන්න ඕනේ. ආයෙත් අර විදිහට ගියොත් වාතයි වැඩි. කොහොමද ගන්නෙ? ලකුණු දෙක ගානේ ගත්ත තුන් දෙනෙක් ඉන්නවා. 2 2 2 එකතු කරන්නේ නැතුව ගන්න දෙවරක් 3 6යි. දඩ සීන් එක මෙන්න ගන්න විදිහ දෙවරක් 3 6යි. තුන්වරක් 4 12යි. ඔන්න ඔහොම ගන්න ලීසි. හතරවරක් 1 8යි. ඔයාලට මෙහෙම හරහාට ලියන් එකතු කරන්න අපහසු ළමයි. මේකට දුක් විඳින්න එපා මෙහෙම ලියන්න. මේ වගුවේම මෙතන ඉස්සරහින් ලියා ගන්න. ඒ කිව්වේ මේ මෙතන ඉස්සරහින් ලියා ගන්න. දෙවරක් 3 6යි. තුන්වරක් 4 12යි. හතරවරක් 2 8යි. පස්වරක් 10 50යි. හයවරක් 5 30යි. හතර 9 ඒ කියන්නේ 7 වර 9 7 වර 10 නම් 70යි. 7 වර 9 කියන්නේ තව 7 සෙට් එකක් කලින්. ඒ කියන්නේ 7ක් අඩු කරන්න 70 63 වෙන චක්‍රේ බැරි නම්. 8 වරක් 6
48යි. 8 වරක් 6 බැරි නම් 8 වරක් 5 40යි තව 8ක් 48යි. 9 වරක් එක 9යි. එකතු කරන්න පාඩුයි. ඔය මෙතනට තියෙන ওই සංඛ්‍යා ටිකම එන්න. බෙදන්න ඕනේ දත්ත ගානේ. දත්ත ගාන සිසුන් ඔක්කොම 40යි බෙදන්න ඕනේ 40. ඔකයි කතාව. හරි. ඔන්න බලන්න එකතු කරන හැටි. මනෝමයෙන් එකතු කරගන්න. මම ඕක එකතු කරා නම් දරුවෝ එකතු කරන්නේ මෙහෙමයි. 50යි 30යි මෙතන මට දැනකට දැනෙන 80ක් තියෙනවා. මම මගේ සෙට් හදාගන්නවා. මගේ ආතල් එක මම ගන්න. මෙතන 60යි 40යි 100යි කියලා දාන්න. එතකොට මේ 8යි 3යි පස්සේ 8යි 3යි 11යි 11යි 9යි 20යි. හරි. ඔන්න ඔක්කොම ගත්තා. හරිද? ඔන්න එකතු කරගන්න. කපටි වෙන්නේ. මෙතන 12යි 8යි 20යි මේ 6යි 26යි. හරි. සීන් එක 100යි 80යි 180යි 20යි 20ක් සෙට් වුණ ගමන් 200යි 200යි 20යි 226යි ඉවරයි 226 බෙදීම 40ක් කියන්නේ. බලන්න කොච්චර සරලද කියලා. මම වගේම අරන් යන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මගේ ක්‍රමත් එක්ක යන්න ඉස්සරහට. කපටි වෙන්න පුළුවන් තරම් දඩ මැච් එකක් ගන්න. මේ කියන අවංක වෙලා ගණන් වලට උත්තර ලියනවා කියලා අනේ ඇඟිලි නවනව එකතු කර කර ගොන් ආතල් ගන්න එපා. දැන් පොඩි වයසක නෙවෙයි ඉන්නේ 10 15 ඉන්නේ මතක තියාගන්න. දැන් ඊට සෙට් එකම වැඩි. මේක 40 බෙදන්න ඉබේ 226 බෙදීම 40. දැන් අතපය වෙවුලනවා සමහරුන්ගේ. ඔක තමයි ඇත්තම කතාව. දරුවෝ මේක මගේ ඔළුවෙන් කඩා ගන්නවා. ලියන්න අවශ්‍ය නැහැ. හැබැයි දැන් ගන්න නැති කට්ටිය ලියන්නේ. මම 40 ලියා ගන්නවා 4 වරක් 10යි. 10න් බෙදනවා නම් දශම තිතක් තියන්න විතරනේ ඕනේ. 226 බෙදන්න 4යි. ඔයාලට 226 4න් බෙදන්න බැරි නම් හතරක් ආයෙ කඩා ගන්න 4 කියන්නේ දෙවරක් 2. 226 නම් බෙදන්න ඔයාලා මුලින් දෙකෙන් ඊට පස්සේ ආයෙ දෙකෙන් ඊට පස්සේ 10න්. ඔන්න ඔහොම පිළිවෙලට බෙදන්න. ඔන්න මම බෙදනවා බලන්න. 226 දෙකෙන් බෙදනවා. දෙකට දෙකේව 1යි 226ට. තේරුම් නැහැ. 226 දෙකෙන් බෙදන්න බැරි නම් 200 බෙදන්න දෙකට. 200 දෙකට බෙදුවම 100යි. 26 ඒකත් එකපාර බැරනම් 20 බෙදන්න. 20 දෙකට බෙදුවා 10යි. 6 බෙදන්න 3යි. 100යි 10යි 3යි 113. 113 බෙදන්න දෙකට. බෑනේ. මනෝමයෙන් බෙදන්න. 100 බෙදන්න දෙකට 50යි. 10 බෙදන්න දෙකට 5යි. දඩ 55යි. හෝ 3 බෙදෙන්නේ නෑනේ දෙකට. බෙදපයි යකෝ බෙදන්න කිව්වම 3 දෙකට බෙදන්න එකමාරයි. 1.5යි. 55ට 1.5. 55ට එකක් 56.5යි 56.5යි. දරුවනේ තව 10ක් තියෙනවා. මේ දෙකිනුත් බෙදුවා හරි දෙන්නා. දෙකිනුත් බෙදුවා හරි. තව 10ක් තියෙනවා. ඒ කියන්නේ දශම ස්ථාන තව එකක් වැඩි වෙන්න ඕනේ. 10න් බෙදෙනවා කියන්නේ වම් අත පැත්තට දශම කිතෙනවා. පිළිතුර ගත්ත හැකි වලට 5.6යි 5යි ඔන්න එනම් මධ්‍යයන්. ඔන්න හොයපු විදි. ඔය මං ගණන් හදන විදිහට හදන්න පුරුදු වෙන්න. එකතු කරන්න මේ ඉලක්කම් Tamanට සමීප කරගන්න. මේක යටට ලියලිය චාටර් කරන්න එපා 6යි 2යි 8යි ඇති දැන් ඔය දුක් විඳපු කාලේ. ඇති හොඳටමත් ඇති. අවුරුදු 10ක් තිස්සේ දුක විඳලා නේ. දැන්වත් මේ ලස්සන ක්‍රම පටන් ගන්න. එකපාරට මේකවා මොකද මේ කරන්නේ වගේ දැනෙයි. හැබැයි මේ ක්‍රම ටිකම ක්ලාස් එක තුල අනුගමනය කරන්න මාසයක් යද්දි ගොඩ එනවා ෂුවර්. හදන්න පුරුදු වෙනවා ෂුවර් පිට ආයෙ. ඒ නිසා ලීසිම විදියට කියමු දෙන්න. රයිට් දාගන්න. මධ්‍යන්නේ කියලා දාගන්න. හරි. දැන් ඔන්න දැන් 10 පන්තිය පටන් ගන්න යන්නේ. ඉවරයි. 9ත් ඉවරයි. දැන් 10 පටන් ගන්න යන්නේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති වලට ආරම්භය දැන් ගන්න යන්නේ. දැන් 10ව කතා කරන්නේ. තනිකර 10ව කතා කරන්නේ. කලිනුත් 9 දී ලාවට පොඩ්ඩක් ඉගෙනගෙන තියෙනවාට දැන් තමයි 10ව දඩටම පටන් ගන්නේ. දැන් තමයි ගේම දෙන්නේ. කලින් දැනන් ඉඳලා නැහැ. දැන් තමයි දැනගන්න යන්නේ. මේක හොඳට අහගන්න.
දැන් ඔය ටියුට් එකේ මේවා ලියද්දී සමහර තැන්වල ඊට වැඩි වෙන්නේ නැති ඊට මදි වෙන්නේ නැති ඔහොම කේස් තියෙයි. තමන්ගේ අකුරෙන් මේ පාඩමට අනිවාර්යෙන් දෙවෙනි සැරේට නෝට් එක ලිවිය යුතුමයි. මේ ගණන් හැදුවේ මමනේ. ඔබතුමන්ලා විසින් අනිවාර්යෙන් දෙවෙනි සැරේට නෝට් එක ලියලා ගණන් ටික හැදිය යුතුමයි. අද මේ පන්තිය මම ඉවර කරපු ගමන් ඔයාලා කරන්න ඕනේ ගන්න හැමදාම කියනවනේ ගන්න ෆුල් ස්ටැක් සෙට් එකක් අරගෙන ලියන්න මාතෘකාව සංඛ්‍යාත ව්‍යාප්ති රයිට් ටියුට් එක බලාගෙන මොකද්ද පළවෙනි එකේ ඉඳන් මේක කරේ කියලා බලාගෙන ලියන්න. ඊයන්දි ගණන් හම්බ වෙනවනේ. දැන් අර පළවෙනිටම සංඛ්‍යා ටිකක් දුන්නා ඊට පස්සේ මාතය හොයන්න. ඒක තමන් තනියෙන් හොයන්න. දැන් ඉගෙන ගත්තනේ දැන්නේ ඉගෙන ගත්තේ. මේ දැන් ඉගෙන ගත්ත එක තව ටිකින් කරන්න කියලානේ කියන්නේ. දැන් ලියන්න අදම ලියන්න. නිදියන්න කලින් අනිවාර්යෙන් කරන්න නැත්නම් ඉවරයි. අනිවාර්යෙන් දෙන්න දඩ ගේමක් දෙන්න. මේ 10 පන්තියේ හැම පාඩමක්ම මම ලියන්න කියලා කියන්නේ නෑනේ. 11 දී නම් කියනවා. 10 දී හැම එකක්ම ලියන්න කියලා කියන්නේ නෑනේ. හැම පාඩමකටම මේ වැඩේ කරන්න කියලා කියන්නේ නෑ. සමහර ඒවාට කියන්නේ ගණන් ටික හදපන් කියලා විතරයි. නෝට් එක ලියන්න කියන්නේ. හැබැයි මේක ලකුණු 10ක් ගෙඩි පිටින් එන ගානක්. ගෝලෙවල වලට ලකුණු 10ක් එන්න සෙට් වෙන්නේ. මුල ඉඳන් නෝට් එක ලියන්න පිළිවෙලට අටේ ඉඳන් ඔක්කොම ටික ඕක ඇතුලේ තියෙනවා ලස්සනට කොට දාන්න පුළුවන්. පොඩිම පොඩි දෙයයි තියෙන්නේ. නෝට් එක ලස්සනට ලියන්නේ නම් ගානට දාගෙන මේකත් වගුව දාලා මාතය වෙනම පැහැදිලි කරන්න. අරන් පැහැදිලි කරන්න තමන්ගේ වචනෙන් ලියන්න. අර ෆුල් ස්කැප් වල තමයි ලියන්නේ. පොතේ ලියන්නේ නැහැ. ලියන පොතේ ලියන්නේ නැහැ. ෆුල් ස්කැප් වල ලියන්නේ. ඉවර කරාට පස්සේ ෆුල් ස්කැප් ටික ස්ටෙප්ලා කරා රයිට් අයින් කරා. උන්න ලකුණු 10 ප්‍රශ්න අයින් කරලා ඉවරයි. රියුට් එකත් එක්කම ඒක අයින් කරා. එතකොට අවශ්‍ය විදිහක ගන්න එක තියෙනවා. නැත්තම් පිටු 400 පොත් දෙකක් තුනක් එකට අමුණගෙන ගොඩම් පොත කියලා හොයක් කරලා ලොකුවට තියාගන්න තියෙන අවසයිනේ. ජීවිතේට මොකක්වත් හොයාගන්න බෑ. එයි ඔගේ හරි වැරදි දාන ගණන් ටික ඔක්කොමත් තියෙනවා. කිසිම පිළිවෙලක් නෑ ඔය වැඩ කරන්න. ඒකයි ගණන් කියලා තොක පිටින් කියලා ගන්න ඕක. මේ රටාවටම යන්න ලෝවෙන් ගොඩ යනවා ෂුවර්. ෂුවර් පිට ගොඩ යනවා. හරි. මේ ටික කරපුවම හොඳටම තේරෙනවා. මොකද දැන් ඊට පස්සේ ප්ලෑන් පිට මේකේ මාතේ හොයන්නේ ඔයාලා, මධ්‍යස්ථයේ හොයන්නේ ඔයාලා, මධ්‍යන්නේ හොයන්නේ ඔයාලා. යකෝ කරපු එකනේ. කරපු එක තමයි යකෝ කරන්න කියන්නේ. ඇයි පුළුවන් හින්දා කරන්නේ. ඉතින් පුළුවන් හින්දා තමයි කරන්න කියන්නේ. බැරිව කරන්න කියන්නේ ඒක කරන්න. ඊට පස්සේ දඩගේමක් දෙන්න හෝම්වර්ක් ටිකට. සුපිරියටම සෙට් වෙනවා. හෝම්වර්ක් ටික ලස්සට කරන්න. ඩිස්කෂන් එකේදී පට්ට ආතල් එකක් දීලා හදමු ගණන් ටික Tamanට බැරි වෙච්ච ඒවා දඩේවා. බැරි වෙන ඒවා තියෙන්න විදිහකුත් නැහැ අතරම. හැබැයි ඔය හෝම්වර්ක් ගණන් ටික ආයෙ කතා කරමු ඩිස්කෂන් එකේ. හිමීට ඔයාලට තියෙන ගැටලුත් එක්ක. ඕක තමයි වැඩේ යන විදිහ. ඔය රටාවට සෙට් වෙන්න ආයෙ ගොඩ යනවා එකෙන්ම ලකුණු 10 ෂුවර්. දැන් හොඳට වැඩි උඩුවේ තියාගෙන අඩිය තියමු 10 පන්තියට. ඔන්න දැන් තමයි 10ට යන්න හදන්නේ. කවන්නේ යක්. හරි හිමීට කලබලයක් තියාගන්න එපා. යටින් තියෙන මාතෘකාවක් සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා ලාවට කියව ගන්නකො එතන මොනවද තියෙන්නේ කියලා. කියවගෙන බලන්න මොනවද තියෙන්නේ කියලා. බලන්න සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියන එක බලන්න පන්තියක සිසුන් 50 දෙනෙක් වාර පරීක්ෂණයකට සොන්න දැන් සිසුන් 50යි වාර පරීක්ෂණයකට ලබාගත් ලකුණු දීලා තියෙනවා. sorry. වාර පරීක්ෂණයකට ලබාගත් ලකුණු තමයි දීලා තියෙන්නේ. දැන් වාර පරීක්ෂණයකට ලබාගත් ලකුණු දීලා තියෙන්නේ හොඳට ඔළුවේ තියාගන්න 100 ලකුණු දීලා තියෙන්නේ. කලින් නම් මාසික පරීක්ෂණයේ 10න් දුන්නේ දත්ත කිහිපයයි තිබ්බේ. ලියන්න පුළුවන් වුණා. දැන් ලියනවා එකේ ඉඳන් 100ට මේ සිසුන් 50 දෙනාවෙනි. එකේ ඉඳන් 100ට ලියනවා. 51ක් ගත්ත මෙච්චරයි එක්කෙනයි දෙන්නයි කියලා ලියනවා. තේරුමක් තියෙද ලියලා. තේරුමකුත් නැහැ ගුම් පාට වලකට ලොකු කාලයක් නාස්ති කරන එකේ ඉඳන් 100ට ලියපන්කෝ කියන්නකො. එක පිටුවක් මදි වෙයිනේ. පිටු 3ක් 4ක් අමුණලා ඒත් පුළුවන් වෙයි. පුළුවන් නම් වෙයි වැඩක් තියෙයිද? දැන් කලින් වගුවෙන් දඩ ආතල් එකක් ගත්තා. ඒකේ වැඩිම තැන මාතය, මධ්‍යස්ථය, මධ්‍යන්නේ ටිකක් ලේසියෙන් හොයන්න සහ එහෙන් එකපාර දේවල් අඳුර ගන්න අර වගුවෙන් දඩ වැඩක් තිබ්බා. දැන් මේක එහෙම නෑනේ. ඒතකොට මෙතන දඩ කේස් එකක් තියෙනවා. බලන්න ලකුණු දීලා තියෙන්නේ 52, 8, 17 ඔන්න කොහොම කතන්දර දීලා තියෙන්නේ. චොර වැඩක් තමයි කරන්න යන්නේ. බලන්න එතන යටින් මම නෝට් එක දීලා තියෙනවා.
මෙවැනි දත්ත ඉහත සිදු කළ ආකාරයට වගුගත කිරීමෙන් පළක් නැත. ඉරක් අඳින්න පළක් නැත කියන එකට පළක් නෙවෙයි මෙලෝ දෙයක් නැහැ. මෙලෝ වැඩක් නැහැ. කිසිම ආපල් එකක් නැහැ. මුකුත් ගන්න බෑ. මෙලෝ රහක් නැහැ වැඩක් නැහැ. හරි. එමෙන්ම එහිදී දීර්ඝ වගුවක් ලැබෙන නිසා එය සංකීර්ණ ක්‍රියාවලික සිරාවටමත් එහෙමනේ. පට්ට දීර්ඝ වගුවක් ලැබෙන්නේ. එන සංකීර්ණයි. යා 51 එකයි නම් තියෙන එකයි කියලා දාන්න. යකෝ 100ක් ලකුණු කරපම් ළමයි ඉන්නෙත් 50යි. දත්ත 100ක් ලියන්න යනවා. මෙලෝ රහක් නැහැ වැඩක් නැහැ. හරි. මෙවැනි අවස්ථාවලදී හොඳට අහගන්න පට්ට වැදගත් දේ මෙවැනි අවස්ථාවලදී එම දත්ත වෙන් වශයෙන් පන්ති ලෙස කඩා ගැනීමෙන් පන්ති ලෙස කිව්වේ පන්ති විදිහට කඩා ගන්නවා තේරුන්නේ හිමීට යම් පන්ති ලෙස කඩා ගැනීමෙන් පහත ආකාරයට වන වගුවක් පිළියෙල කරගෙන එය තුල දැක්විය යුතුය රයිට් ලොකුවට තේරුන්නේ නැහනේ මෙන්න මෙහෙම කරන්න හදන්න දැන් මේ දත්ත ටික කඩා ගන්න යන්නේ පන්ති විදිහට ඒ කිව්වේ දැන් ඔයාලට ඉස්කෝලේ අපි මෙහෙම උදාහරණයක් ගමුකෝ පළවෙනියට ඔයාලට O level වලට රිසල්ට්ස් දෙන විදිය කොහොමද දෙන්නේ A සාමාර්ථ දෙනවා B සාමාර්ථ දෙනවා C සාමාර්ථ දෙනවා S සාමාර්ථ දෙනවා W දෙනවා හරිනේ එතකොට A B C S W ඕනේ දුන්නේ A කිව්වේ 75ක් හෝ ඊට වැඩි එකක් B කිව්වේ 75ට අඩු 65ට වැඩි එනවා 60 හෝ 65 right C කිව්වේ 50 65 ඔයගේ තියෙනවනේ හරි ඊට පස්සේ S කිව්වේ 35 හරි 35 ඉඳන් 50ට තේරුණානේ සිද්ධිය හරි 35ට අඩු නම් W දැන් W ගන්න උන්ට W හම්බුනාම කියන රස කතාව මොකද්ද එන රස කතාවක් කියනවනේ W හම්බුනා මොකද කියන්නේ අම්මලා හිතාදාගන්නේ අනේ අපේ කාට එක ලකුණක් දෙකක් මදි වෙලා රස නැත්තම් අපරාධේ කොල්ලා ගොඩ කියන. හරිද? අම්මා තමයි කොල්ලගේ පේපරේ බලලා දෙන්නේ. ඇයි? අම්මා දන්නවනේ කොල්ලට 33යිද 34යිද කියලා ලකුණු. ඔයාලට විභාගෙදී ලකුණු දෙනවද? දෙන්නේ නැහැ. ඔයාලට W නම් එකෙන් කියවෙන්නේ මොකද්ද? W නම් කියවෙන්නේ ඌ 0.34යි අතර ලකුණු ගන්නක් අරන් තියෙනවා. එතකොට ඌට හිතා ගන්න පුළුවන්, ඌගේ අම්මට හිතා ගන්න පුළුවන් තමාගේ සිත සුව පිණිස මගේ කොල්ලා 34ක් අරන් ෆේල් වෙලා තියන්නේ අයියෝ තව එකක් තිබ්බනම් ගොඩ යනවා කියලා අමුතු ආතල් එකක් ගන්න පුළුවන්. හැබැයි ඌ ෆේල් ඌ මෙලෝ රහන්නේ වැඩක් නැහැ. මතක තියාගන්න නෑ වැඩක් නැහැ. කිම්ම වැඩක් නැහැ. ගණන් වල ටෙස්ට් එකක් ගන්න බැරි කතා කරන්න එපා. මේ දැක්කනේ රිසල්ට්ස් කියපාර අඩුම රිසල්ට් එකත් අපේ පන්තිලෙන් 21ක. කොල්ල වැඩ කරන හැටි දැකලා තියෙනවනේ. කෙල්ල වැඩ කරන හැටි දැකලා තියෙනවනේ. ද ගේමක් දීලාද? ලොකු ගේමක් දීලත් නැහැ. උන් ෂේප් එකේ වැඩ කරගෙන ඇවිල්ලා ලස්සනට කියන විදියට කරගෙන. උන් නටනට වැඩ කරේ නෑ නේ අපෝ. හැමදාම කරනවා දැක්කෙත් නෑ. දකින්න ඕනේ නෑනේ. පේන්න වැඩ කරන්න ඕනේ නෑ. අරුට පේන්න මූට පේන්න කන වෙලාවේ පොත පෙරලන් ඉන්න විකාර කරන්න ඕනේ නෑ. දඩ ගේමක් දෙන්න පන්තියේ ඉන්න ටිකේ අවධානයෙන් ඉන්න හොඳටම ඇති. හෝම්වර්ක් ටික ලස්සනට කරන්න. එච්චරමයි. එච්චරමද කරන්න ඕනේ. එච්චරමයි කරන්න ඕනේ. වෙන මොන්නේ නැද්ද? ඕනේ නෑ. දේවාලෙට ගිහින් මුත් කරන්න මගුලක් රෙද්දක් ඕනෙම නෑ. ආතල් එක අම්මලට ගන්න ආසයිම නම් අම්මගේ ආතල් එක වෙනුවෙන් යන්න. තාත්තගේ ආතල් එක වෙනුවෙන් යන්න. ඊළ පොඩි නූලක් වැඳගෙන පොඩි ආතල් එකක් ගන්න. හැබැයි ඔය දෙයියෝ පාස් කරන්නේ නැහැ විභාගය. Taman දඩ කැපකිරීමක් කරලා ගේම දුන්නත් ගොඩ යයි නැත්තම් කියලා. ඉතින් ඕක තමයි සීන් එක. දැන් එහෙනම් අර W එක තිබ්බේ පන්තියක යම් පරාසයක් තුල බිඳුවේ ඉඳන් 34කට. දැන් හිතන්නකෝ මෙහෙම. ඔයාලගේ පට්ට හතුරෙක් නැත්තම් හතුරෙක් නොවන ඥාතියෙක් නෑදෑයෝ හදිස්සියවත් ෆේල් වෙච්ච එකෙක් ගැන කියන්නේ කොහොමද? ඌකට ගණන් බෑ. ඌකට එක ලකුණක්වත් නැතුව ඇති ඒකයි ඔක ෆේල් වෙලා තියෙන්නේ. ඌ සිරාවට ලකුණු 30ක් අරන් ෆේල් වෙන්නත් පුළුවන් නේ. 20ක් 25ක් අරන් දෙන්නත් පුළුවන්. එතකොට අර පන්තියක් තිබ්බහම වෙන අවුල තමයි දැන් ඌ ඉන්නේ කොතනද කියලා හිතාගන්න බෑ. හරියටම බෑ. ඌට W නම් ඌ ඉන්නේ 0.34 අතර. හැබැයි අපි හරියටම දන්නේ නැහැ කොතනද කියලා. පැහැදිලි නේ කතාව? සීමාව දන්නවා. ඉන්නේ කොයි ටිකේද කියන්න දන්නවා. ඔය ඒ දාපු සමහර ඩයල් පට්ට බම්බෝරි ගන්නවා. උන්ට සමහරුන්ට ඒකෙන්නේ කනාවට 75 වෙන්නේ. කියන්නේ 75ම ඇවිල්ලා තියෙනවා. දඩ ගිය මන් දින නැහැ නේද කොට කියන්නේ. ෂේපා 75ක් ඇවිල්ලා තියෙනවා. ඊටවල් ආවම කොහොමද කියන්නේ? මේ මට 95ක් විතර ෂුවර් කරන් ඉන්නේ කොහොම අම්මා? ඔය ටීවී එකේ කතා කරන්නේ කොල්ලෝ ඇවිල්ලා දැකලා තියෙනවනේ. ඈ ඔය පොඩි කට්ටිය
ඔය YouTube channel වල එහෙම පොඩි සිගිටි ආතල් දෙන ඒ කියන්නේ මම ෂෝර් කරන් හිටියේ මම ක්ලාස් කියේ නෑ මම අරව කරේ නෑ මම මේවා කරේ නෑ මම මේ හිටියේ මම සියලු බාහිර ක්‍රියාකාරකම් කරා මට ලකුණු 90ක් විතර ෂෝර් කරා මම ගෙදර ආවේ අට්ට පොරටෝක් දෙන්නේ එතකම් ඌ සිරාවට 75ක් කරන් පාස් වෙච්ච එක වෙන්න බෑ පුළුවන් ඇයි අර ඒකේ පරාසය දන්නේ නෑ ඒකේ ඒක 75 සිට 100 දක්වා 75ටත් තියෙන්නේ එතකොට 90ක් ගත්තොත් ඌටත් තියෙන්නේ එතකොට ඉතින් උන් ටිකමනේ කියන්නේ පැහැදිලිද කතාව තේරුණානේ සීන් එක හොඳට පන්තියක් ඉන්නේ සෙට් එකක් ඉන්නේ දැන් ඔයාලගේ ඉස්කෝලේ ඔයාලට එක ගුරුවරයා ගන්න එනවද උගන්නන්න දැන් හරි පුතේ ඔයාට මම උගන්නන්න පුතේ ඔයාට මම උගන්නන්න කියලා ගුරුවරු ගොඩක් එනවා ළමයි 200ක් ඉන්නවා නම් 10 පන්ති ගුරුවරු 200ක් එනවද උගන්නන්න අනේ ඔයාට ගණන් උගන්නන්නේ මම ඔයාට විද්‍යාව උගන්න එක එක්කෙනා යනවද නෑනේ එයි ගුරුවරු යම්කිසි ප්‍රමාණයක් ඉන්නේ සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඒ සීමිත ප්‍රමාණයෙන් මැච් එක ගහගන්න සහ ඉස්කෝලේ ඉඩ තියෙන විදිහට ළමයි පන්ති වලට වෙන් කරලා තියෙනවා. හරිනේ කතාව. ළමයි 200ක් ඉන්නවනේ සමහර ඉස්කෝලවල 50 ගානේ පන්ති 4ක් දාලා තියෙනවා. ඉස්කෝලේ ගොඩක් ඉඩ තියෙනවා නම් ගොඩක් පන්ති කාමර තියෙනවා නම් පන්තියේ පහසුකම් තියෙනවා නම් ළමයි 25 30 වගේ ගොඩවල් 7-8ක් කඩනවා. ඔක තමයි ඇත්ත කතාව. ඔහොම තමයි පන්ති හදාගන්නේ. ඔන්න පන්ති හදපු විදිය. පන්ති විදියට කැඩුවේ. ඒ වගේ මෙතනත් අපි මේ ලකුණු ටික පන්ති වලට කඩන්නයි යන්නේ. බලන්න ඊළඟ පිටුවේ දීලා තියෙනවා ලස්සන වගුවක් මෙන්න මෙහෙම. බලන්න පළවෙනි තීරයේ තියෙන්නේ ලබාගත් ලකුණු කියලා. ලබාගත් ලකුණු. බලන්න ඊට පස්සේ ඊළඟ තීරයේ තියෙන්නේ සිසුන් ගණන. ඊළඟ තීරය සිසුන් ගණන. right. මොනවද තමයි දීලා තියෙන්නේ. මෙතන ලබාගත් ලකුණු වල වරහන් ඇතුලේ දීලා තියෙනවා පන්ති ප්‍රාන්තරය කියලා. පන්ති ප්‍රාන්තරය. මෙතන සිසුන් ගණන කියන්නේ සුපුරුදු පරිදි අර කලින් එකේ වගේම යෙදිච්ච වාර ගාන ඒ කියන්නේ සංඛ්‍යාර්ථය. නොයි ටික තමයි කතා කරන්න යන්නේ. බලන්න මෙයාලා පන්ති කඩලා තියෙන්නේ කොහොමද කියලා. 1 10 11 20 21 30 31 40 ආදී වශයෙන් 100ට යනකම් මේ ටික මෙයාලා මෙන්න මේ විදිහට කඩලා කියනවා 51 60 61 70 81 80 81 90 91 100 කියලා ඔන්න ලකුණු 100ට යනකම් කට්ටියව පන්ති 10කට කඩලා තියෙනවා. පැහැදිලිද කතාව? දැන් ඔයාලට අර දීලා තියෙන දත්ත ටික මේකට දාගන්න පුළුවන්. ඒ කියන්නේ අර සමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති කියලා මේ දීලා තියෙන දත්ත ටික. මෙන්න මේ ටික. මේ දත්ත ටික. කැටට තියෙන දත්ත ටික. කමාදදා තියෙන දත්ත ටික 1යි 10යි අතර කී දෙනයිද කියලා බලාගෙන. දැන් පොලිම බලන් යද්දි ක්ලික් වෙනවනේ. 8. ඔන්න 1යි 10 අතර 5 දෙන්නයි. කොහොම බලාගෙන යද්දි දෙවෙනි පේලියේ ඉන්නවා 9ක්. ඊළඟට තුන්වෙනි පේලියේ කවුරුත් නැහැ. එතකොට ඔක්කොම 10ට අඩු අය ඉන්නවා කී දෙනෙක්ද? 1 සිට 10 කියලා මේකෙන් කියවන්නේ. ඒ කියන්නේ 1 කියන එක්කෙනක් ඉන්නවා 2 3 4 5 6 7 8 9 10ක් ඉන්නවා. එකේ නම් 10ට සෙට් එක මේකේ තුලින්. මෙතන 11 ඉඳන් 20. ඒ කියන්නේ 11 ඉඳන් කියලා කිව්වේ 11ක් ඉන්නවා 12 13 කියලා කිව්ලා 20ක් ඉන්නවා. ඕක තමයි කතන්දරේ. දැන් එහෙනම් මෙතන සිසුන් ගණන දාගන්න පුළුවන් 3යි කියලා. මේකේ තේරුම ගන්නකො. මේකේ තේරුම 1යි 10යි අතර ලකුණු ගත්ත ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාගේ ලකුණු එක වෙන්න පුළුවන්. 2 3 4 5 6 7 8 9 10 ඕන එකක් වෙන්න පුළුවන්. හැබැයි අවුල තමයි දඩ අවුලක් තියෙනවා මේ වගුවේ. දඩම අවුලක් තියෙනවා. අපි මේ වගුව ගැහුවට පස්සේ මේ වගුවක් විතරක් එයාලා ගානේ දුන්නොත් දෙනවා අනිවාර්යෙන් දෙනවා. වගුව විතරයි දෙන්නේ තව ඉස්සරහට යන්නේ. දැන් මේක මේ ප්‍රැක්ටිස් කරවන්න ඕනේ ඉඳ පුරුදු කරවන්න ඕනේ ඉඳ තමයි දත්ත ටික අර දත්ත වැලක් විදිහට දීලා වගුව හදන තැනේ ඉඳන් කියලා දෙන්නේ. නැත්තම් මේ පාඩම බහුතරයක් ගන්නන්න පටන් ගන්නේ දඩබඩ ගාලා දෙනවා වගුව. දැන් කොල්ලෝ දන්නේ නැහැ මොකද්ද යකෝ මේ වගුව කියලා. වගුව මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ කියලාවත් දන්නේ නැහැ. දැන් අපි නම් හොඳට දන්නවා කතාව වටපිටාව හොඳටම හුරුයි. හොඳටමත් හුරුයි. ඇයි? දැන් දන්නවා
අර කලින් හැදුව සංඛ්‍යාත ව්‍යාප්තිය වගේ එකක් මෙතනදී හදන්න බෑ කියලා. හදන්න පුළුවන්. හැදුවට වැඩක් නැහැ කියලා. ඒ වැඩක් නැති හින්දා දැන් හිතන්නකෝ A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z කියලා 26කට කඩලා තිබ්බොත් ඔයාලගේ ලකුණු ටික O level වලට හම්බෙන්නේ. මිලවර හන්නේ නැහැ නේ. දැන් කීපයයි තින්නේ. ඒකේ ගතියක් තියෙනවා. ඒ ගතිය තියෙන්න තමයි මේ පන්ති ටික කඩාගන්නේ. සාමාන්‍යයෙන් දත්ත අපි කඩද්දි පන්ති 10කට වගේ සෙට් වෙන්න තමයි කඩන්නේ. ඒකයි මේ 10 10 පන්ති ටිකක් ලැබුණේ ලකුණු 100න් දීලා තියෙන හින්දා. මේකේ දඩ අවුල තමයි දැන් මේ වගුව විතරක් දුන්නහම අපි දන්නේ නැහැ හරියටම මේ තුන්දෙනා ගත්ත ලකුණු ගණන් කීයද කියලා. දැන් අර කමා දාලා තියෙන එක බැලුවොත් හොයාගත්ත හැකි. මුලට යන්න ඕනේ එහෙනම්. දත්ත වැලට යන්න ඕනේ. දත්ත ටික. මම පළවෙනියට ලියා ගන්නවා. දැන් මගේ පන්තියේ ඉන්නවනම් ළමයි 50 දෙනා ඉඳන් ඉන්නේ මගේ පන්තියේ 50ක් ඉන්නවනම් ඒ 50 දෙනාගේ ලකුණු ටික මම ලියා ගන්නවා. කමාද දා ලියා ගන්නවා. පොඩි කොලයක දාගන්නවා. ඊට පස්සේ මම පන්ති වශයෙන් කඩා ගන්නවා මෙහෙම. එකේ ඉඳන් 10කට මෙච්චරයි කියලා දාගන්නවා. දැන් අපි මේ තුන්දෙනා ගත්තාම දන්නේ නැහැ මේ තුන්දෙනා කවුද කියලා දන්නේ නැහැ. ඒ තුන්දෙනාගේ හරියටම ලකුණු ගන්න දන්නේ නැහැ. හරියටම ලකුණු ගන්න හොයන්න නම් අර කටුවට ලියාගත්ත කලින් කොලේ බලන්න ඕනේ. තේරුණා නේද කතාව? එහෙනම් මේකේ තියෙන අවුල තමයි මෙයාගේ ලකුණු ගන්න හරියටම දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා එයා 1යි 10යි අතරයි ඉන්නේ කියලා. ඒ ඇතිද? ඇති හින්දා තමයි මේක හදාගන්නේ. හොඳටමත් ඇතිනේ. නැත්තම් O level වලට A කියලා විතරක් දෙන්නේ නැහැනේ. B කියලා විතරක් දෙන්නේ නැහැනේ. එහෙම දුන්නේ ඇති. ඊට වඩා කඩන්න යන්න ඕනේ නැහැ. ඉතින් පවුනේ 66ක් ගත්ත එක 64ට වඩා හොඳයිනේ. මගුල වැඩක් නැහැනේ. දෙන්න එක ළඟනේ. ඊ සීමාවකට ඒක හදලා තියෙන්නේ. ඔන්න ඔය හේතුව හින්දා. එතකොට සමහරව තර්ක කරනවා. ඉතින් සර් එහෙනම් 49ක් අරගෙන ඌ S එකක් දා. 50ක් ගන්න එක 100 එකක් දැන් මම එක ලකුණට පවුනේ. ඒක තමයි ඔයාලට තියෙන්නේ. දීලා තින්නේ මට්ටම. ඔහොම පව් කිව්වොත් 35ක් ගත්ත එක පාස් වෙලා 34ක් ගත්ත එක ෆේල් වෙනවා. 34ක් පව් කියලා අපි පාස් කරා කියමු 34ක් පාස් කරා කියමු පව් කියලා. සමහරව අහනවනේ. එතකොට 33ක් ගත්ත එක පවුනේ ඇත්තටමත් පවුනේ. 34ට chance එකක් දුන්නා 33 නැහැ. 33ටත් නෙමුද? එතකොට යකෝ 32. තේරෙනවනේ කතාව. මට්ටම් තියෙන්නේ. ඒකයි මේ තියෙන්නේ. හරි. 1 10 කිව්වම 10ක් ගත්තාම මේ කරන්න දෙන්නේ නැහැ. හරි අපි ගත්ත පන්තියට උගා දාලා. හැදෙලිනේ කතාව. රයිට්. ඕක තමයි සිද්ධි. ඩග්ගාල මේ වගුවට එන්න ඕන ටික පුරවන්නකො. මේ ටික හොය පුරවන්නකො. අර වගුවෙන් හොය පුරවන්න. ඊට පස්සේ අපි මේක දීර්ඝව කතා කරමු. පොඩි වෙලාවක් කරන් පුරවන්න ලොකු වෙලාවක් ගන්න එපා. විනාඩියකට වඩා ගන්න එපා. පටපට ගාලා දාලා පුරවගෙන යන්න.
හරි බලන්න. බලන්න අපි බලමු මේ පළවෙනි එකට පොඩ්ඩක් මේක හදාගන්න ඉඳලා එන හැටි එක බලාගෙන යන්න. ඉන්න මම කියාගෙන යන්නම්. ඔන්න පළවෙනි පේජයේ දැන් 11 20 චෙක් කරද්දී ඔළුවේ තියෙන්න ඕනේ දරුවෝ ඔයාලා ගණන් කරන්නේ 11 ඉඳන් 20ට. 20 තියෙනවනම් එකක් කවුන්ට් කරන්න. අනිත් ඒවා 10 ගණන් බලනවා නම් හරි. පටන් ගන්න පළවෙනි ඉලක්කම එක තියෙන ඒවා නෝටිස් කරන් ගියා නම් හරි. රයිට් පටන් ගන්න බලාගෙන යන්න. 17 ගත්ත හැකි 1යි මම ගණන් කරගෙන යන්නම් 1යි 2යි 3යි 4යි 5යි කීයද තියෙන්නේ 5යි බලන්න උඩ පේලියේ තියෙනවා 17 16 එතකොට එතන 1යි 2යි 3යි 4යි 5යි 6යි නේද ඔක්කොම 6ක් නේද තියෙන්නේ රයිට් දෙවෙනි පොලිමේ 6යි ගගේ දාගන්න 11 සිට 20 දක්වා 6යි කියලා බලන්න 21 සිට 30 දක්වා ඔය අතරට 30 තිබ්බොත් 30ක් ගන්න 20 ගණන් බලාගෙන යන්න පළවෙනි ඉලක්කම දෙක බලාගෙන යන්න ඊට පස්සේ තිබ්බොත් ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කීයක් තියෙනවද 7යි නේද 7ක් තියෙනවා බලන්න 20 ගණන් හරිද කියලා බලා ගන්න මම ගණන් කරලා දෙන්න පොඩි වෙලාවක් කියන්න ඊට පස්සේ බලාගෙන යන 7ක් තියෙනවා පළවෙනි පේලියේ තියෙනවා බලන්න පටන් ගත්තී 22 කියලා දෙකක් තියෙනවා ඊට පස්සේ 29 ඊට පස්සේ 21 කියලා පළවෙනි පේලිය 4ක් තියෙනවා දෙවෙනි පොලිමේ තියෙනවා 26 ඊට පස්සේ ආයෙ තියෙනවා 27යි 26යි එතකොට එතන 3යි ඔක්කොම 7යි තුන්වෙනි පොලිමේ නම් බැලුවට 20 ගණන් නැහැ එතකොට ඔක්කොම 7යි තියෙන්නේ මම ඊට ටික ඩට්ටක් ගාලා ගියාගෙන යනවා 31 40 බලන්න 30 30 ගණන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි එච්චරයි 14යි ඔන්න 31 40 තියෙනවා 14 අපි අන්තිමට එකතු කරලා චෙක් කරමු හරිද කියලා 40 ගණන් බලන්න 40 ගණන් පළවෙනි පේලියේ නම් පේන්න තියෙනවා නේද 43 තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 8යි කියන 41 කියන 50ට අරගෙන 50 ගණන් බලන්න 1යි එතන 50 ගණන් 2යි 3යි නේද තියෙන්නේ 50 ගණන් මට නම් පේන්නේ 3යි බලන්න 3යි තියෙන්නේ 50 ගණන් ඊට පස්සේ බලන්න 60 ගණන් 60 ගණන් පළවෙනි පීලිය න එකක්වත් නැහැ දෙවෙනි පීලියෙත් නැහැ නේද තුන්වෙනි පොලිමේ ඔන්න ඉන්නවා 64 ඒවා දෙකක් එච්චරමයි නේද ඉන්නේ එහෙනම් 60 ගණන් වල ඒවා දෙකයි 70 ගණන් වල ඒවා බලන්න උඩ පොලිමේ 1යි 73ක් තියෙනවා 2යි 3යි 4යි 4යි නේද 70 ගණන් ඒවා 4යි බලන්න 80 ගණන් බලාගෙන යන 80 ගණන් පළවෙනි පොලිමේ නැත දෙවෙනි පොලිමේත් නැත ඊට පස්සේ තුන්වෙනි පොලිමේ 1යි නේද 80 ගණන් 1යි 90 ගණන් බලන්න 99 තියෙනවා පළවෙනි පොලිමේ ඊළඟට බලාගෙන යද්දී 9 කියලා කියන්න එපා 9 කියන්නේ කීලක්කමයි තියෙන්නේ 90 ගණන් බලන්නේ ඊළඟට 1යි නේද එච්චරයි නේ 90 ගණන් තියෙන්නේ 1යි එහෙනම් අගේ දාගත්ත හැකි 1යි එකතු කරලා බලන්න හරිද කියලා 50ක් ඉන්න ඕනේ ඉන්නවද බලන්න මෙතන 6යි 3යි 9යි 9යි 7යි 16යි 16යි මෙතන 14යි 30යි 38යි 38යි 3යි 41යි 41යි 43යි 47යි 48යි 49යි එකක් මගේ ඇරලානේ 80 ගණන් උයි 90 ගණන් උයි චෙක් කරන්න පොඩ්ඩක් 80 ගණන් 90 ගණන් චුට්ටක් චෙක් කරන්න 80 ගණන් උඩ පොලිමේ නැත දෙවෙනි පොලිමේ 80 ගණන් නැත බලන්න අවසාන පොලිමේ 80 ගණන් 89යි 86යි දෙකක් තියෙනවා නම් මෙතනට දෙකක් ඉන්නවා ඔන්න එකක් මිස් වෙච්ච එක
ඉතින් දාගත්තාම හරි. ඔයගේ එකක් ලකුණු කරන්න හදිස්සියවත් තිබ්බොත් ඉන්නේ සාමාන්‍යයෙන් කාලය ගොඩක් යන වැඩක් නිසා සාමාන්‍යයෙන් ඉන්නේ යාළ මේ වගුව හදලා දෙනවා. හැබැයි හදිස්සියවත් ආවොත් ඔන්න හදාගන්න පිළියෙල කරන්න ඉගෙන ගන්න. මම ඒකයි කිව්වේ. දැන් ඔයාලා මෙතනින් සිලෙක්ට් කරද්දී 1 10 4 ඒවා සිලෙක්ට් කරද්දී හෝම් උඩ යද්දී 8යි 5යි පේනවනේ. ඒ දෙන්න කපාගෙන යන්න. දැන් මම ඔක් කරේ නෑනේ. එහෙම කරගෙන ගියා නම් 8යි 5යි ඔයාලගේ එකේ නෑ. 8යි 5යි නෑ කියන්නේ ආය ගද්දි කවුරු හරි මිස් වෙලා තිබ්බොත් මිස් වෙච්ච එක්කෙනාව පේනවා. ඒ නිසා 1යි කියලා ගණන් කරලා තියාම කපලා දාගන්න එතකොට වෙන්නේ. ගොඩක් පහසුයි. රයිට් හරි. ඔන්න වැඩේ ඉවරයි. දැන් බලන්න. දැන් හරි. වගුවට යටින් තියෙන වාක්‍ය කියව ගන්න වැදගත්ම දෙයක් තියෙන්නේ. මෙසේ පන්ති ප්‍රාන්තර ඇසුරින් මෙන්න මේ වගේ කියන්නේ පන්ති ප්‍රාන්තර කිව්වොත් මේ 1 10 කියන්නේ පන්ති ප්‍රාන්තරයක්. රයිට්. ඔය විදිහට පන්ති ප්‍රාන්තර ඇසුරින් දත්ත සමූහයක් ඉරක් අඳින්න ඔයාලගේ පෑනෙන් දත්ත සමූහයක් කියන එකට දත්ත සමූහයක් වගුවක දැක්වූ විට මේ විදිහට වගුවක දැක්වූ විට එය සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලෙස හඳුන්වනු ලැබේ. කතාව තේරුම් ගන්න. කලින් සංඛ්‍යා ව්‍යාප්තිය මතක් කරගමු. සංඛ්‍යා ව්‍යාප්තියේ සංඛ්‍යා ටික ඔහි හිටියක් මාදද. හරි. දත්ත වැලක් නිකන් ගොබ්බ වැලක් අපි ඕකට කියනවා අමු දත්ත කියලා. අමුෙන් තියෙන්නේ මුකුත් කරලා නැහැ. දත්ත විදිහට තියෙන්නේ. හරි. ඒකයි අමුයි කියන්නේ. හරිනේ අමු දත්ත. ඊට පස්සේ ඒක ලස්සන වගුවකට ඒකම දැම්මා. දත්ත ටික දාලා ඉදිච්ච වාර ගාන සංඛ්‍යාතේ දාලා හැදුවා සංඛ්‍යාත ව්‍යාප්තිය කිව්වා. දැන් ඒ දත්ත ටික එහෙමම දාන්නේ සමූහයක් සෙට් එකක් පන්තියක් විදිහට ගන්න. 1 10 කිව්වහම සෙට් එකක්. 1 2 3 4 5 6 7 8 9 10 කියන ලකුණු 10ම එකට ඉන්නේ එක පන්තියක් විදිහට. ඔය විදිහට සෙට් පන්ති විදිහට කඩලා මේ විදිහට පන්ති ප්‍රාන්තර ඇසුරින් පිළියෙල කරපුවා කොහොමද කියනවා? මොකක් කියලාද? සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන. නිකම්ම සංඛ්‍යාත නොවේ සමූහිත උනේ සෙට් එකට හිටපු හින්දා. පාඩමේ ලොකු කොටසකුත් ඉවරයි වගේ දැන් මේක දන්නවා සිද්ධිය හොඳටම දන්නවා. මේකෙන් අහන ප්‍රශ්න සහ මේකත් එක්ක ඉස්සරහට යන්නයි යන්නේ. බලන්න ඊට පස්සේ මම ඉතින් යටින් දීලා තිනවා මාත පන්තිය කියලා. ඔන්න මාත පන්තිය හොයන්නයි යන්නේ. මට කියන්න මාත පන්තිය කියන එකේ තේරුම මාතය නම් දන්නවනේ. මොකද්ද මාතය කිව්වේ? මාතය කිව්වේ වැඩිම වාර ගණනක් යෙදුණු දත්තය. දැන් මාත පන්තිය කියන්නේ චූටි වෙනසයි. දැන් මෙතනදී වාර ගණන දන්නවනේ. වැඩිම වාර ගණනක් දන්නවා. මේ වගුවේ වැඩිම වාර ගණන කීයද? 14යි කියලා දන්නවා. මේක දන්නවා. 14 වතාවක් යෙදුනේ කවුද කියලා බැලුවොත් ඉස්සල්ලා එකේ වගේ අර සංඛ්‍යාත ව්‍යාප්තියේ වගේ ලස්සන එකක් මෙතන නැහැ. ඒ කිව්වේ එක දත්තයක් නැහැ. මෙතන පන්තියක් ඉන්නේ. මෙන්න මේ පන්තිය ඉන්නේ. මේ ඉන්න එක්කෙනාට මෙන්න මෙයාට තමයි කිව්වේ මාත පන්තිය කියලා. ඔන්න මාත පන්තිය. පැහැදිලිද කතාව? ඉස්සල්ලා වගේමයි. හැබැයි දැන් තනි දත්තයක් නෙවෙයි ඉන්නේ. හින්දා ඒක මාතය කියන්නේ පන්තියට මාත පන්තිය කියලා කියනවා. අපි පොඩි හැල්ලක් ඔතනින් ලියලා උත්තරේ වෙනමම ලියමු. ලියා ගන්න. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්තය කියන්න බෑ නේද? දත්තය නෙමෙයි. දත්ත ඇතුළත් පන්තිය. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්ත ඇතුළත් පන්තිය. වැඩිම වාර ගණනක් යෙදී ඇති දත්ත ඇතුළත් පන්තිය මාත පන්තිය ලෙස හැඳින්වේ. මාත පන්තිය ලෙස හැඳින්වේ. right. දැන් හොඳට අහගන්න. සියලු වැඩ අත්හැරලා අහගන්න. සියලු වැඩ නතර කරන්න. මේක හෙව්වේ කොහොමද? දැන් හරි. හෙව්ව විදිය රූලක් ඇරලා අපි තරුවක් දාලා ලියමු හොයපු විදිය. ඇත්තටම හෙව්වේ
සංඛ්‍යාතය වැඩිම එක චෙක් කරා නම් හරි. වැඩිම වාර ගන්න හොයන්නේ එහෙමයි. සංඛ්‍යාතය වැඩිම එක. ඌ ඉන්නේ මොන පන්තියේද ඒක ලිව්වනම් ඉවරයි. ඔකයි උතන රූල් ගොඩාක් දීලා තින්නේ. රූලක් ඇරලා ඊළඟ රූල් ලියන්න කරුවක් දාලා. එනම් සංඛ්‍යාතය වැඩිම වන පන්ති ප්‍රාන්තරයයි පිළිතුර විදිහට ලියන්න එතන යටින් මාත පන්තිය සමානයි කියලා ප්‍රශ්නයක් කොහොම ඇහුවොත් උත්තරේ ලියන්නේ 31 40 කියලා මෙන්න මේ විදිහට. එහෙනම් යටින් ලියන්නේ එතනින්ම මාත පන්තිය සමානයි 31 40 කියලා. ඉන්න පළවෙනි ප්‍රශ්නේ හරි. උන් අහන ප්‍රශ්නයක් මාත පන්තිය මොකක්ද කියලා අහන්න පුළුවන්. එක ලකුණක් දෙකක් නම් දෙන්නේම නැහැ. දෙන්න ඕනේ නැහැ. ගුම් පාටනේ පත ගුම් පාට. හරි නේද? දැන් ලස්සන එකට යන්න. බලන්න. පන්තියේ තරම කියලා එකක් තියෙනවා. මොකක්ද දන්නේ? පන්තියේ තරම කියන්නේ. පන්තියේ තරම. අහලා තියෙනවද ওই වචනේ කලින්? තරම කියන්නේ මොකද්ද? තරම ලොකු අදහසක්. පන්තිය කියන්නේ මොකක් හරි මේ පන්තියක මොකක් හරි එකක් කියලා තේරෙනවනේ. තරම කියන්නේ මොකක්ද? ලොකු අදහසක් නැති වෙන්න පුළුවන් නිකන් ලාවට. ඔයාලා අහලා තියෙනව නේද වචන? මෙහෙම. ඔය ඉස්කෝලේ ටීචර්ස්ලේම ඔයාලට කියනවනේ ළමයා ළමෙක් විදිහට ඉන්න. ළමයා ළමයට අදාළ රාජකාරී කරන්න. අහලා තියෙනවා. ඊළඟට ඔය අයියලක් කරලා ඇවිල්ලා සද්ද දාදී මේ ගානට ඊටපන් ඈ තමුසේ ගානට ඊටපන් කියනවනේ තමුසේ ගානට ඊටපන් කියලා. එයි උඩ උගේ ගානට ඉන්න කියලා කියන්නේ. උගේ ගාන මොකද්ද? උගේ ගාන කියන්නේ අපෝ ගණන් නෑ. ගාන කිව්වේ උගේ මොකද්ද? ගාන කිව්වේ ඌට ගැළපෙන විදිහ. කිව්වේ උගේ වයස දැන් හිතන්නකෝ අයියේ එකක් එක්ක ඇවිල්ලා කියනවනේ 10 පන්තියකට තෝතෝගේ ගානට ඊටපන් මේ ඉන්නේ ලොකු උන් එක්ක මේ. ඒ මොකද්ද කියන්නේ? ගෙදරදිත් කියනවනේ අම්මලා ළමයාගේ තරමට ඉන්න. ඔන්න තරම වචනේ ආවා. ගානට කියන එකටමයි තරමට කියලා කිව්වේ. ළමයාගේ තරමට කියන්නේ ළමයෙක් විදිහට. නිකන් මේ ලොකු ඒවට කොට දාන්න නැතුව පාඩුවේ කුක්කා වගේ හිටපන් වගේ අදහසක් තමයි දුන්නේ. එතකොට තරම කියලා කිව්වේ උගේ ගාන, උගේ සයිස් එක. ඔන්න දඩ වචනේ. sorry. එතකොට තරම කියලා කියන්නේ සයිස් එක වගේ අදහසක්. ඉස්සර මේ ඔයාලා බලලා තියෙනවද දන්නේ ඇඩ් එකක් මොන ඇඟිල්ලටද මම මුද්ද දාන්නේ කියලා සීන් එකක් කියන්නේ අර චොක්ලට් ෆින්ගර්ස් දැකලා තියෙනවනේ ඇඩ් එක නැද්ද දැකලා දැකලා නැත්නම් පොඩ්ඩක් හොයාගෙන හරි බලන්න මොන ඇඟිල්ලටද මම මුද්ද දාන්නේ කියලා එනවා ඒක. එතකොට කවුරු හරි කියනවා ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා. ගෑනු ළමයා පිරිමි ළමයාට මොකද කියනවා ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියන්නේ ඇඟිල්ලේ තරම කියන්නේ ඇඟිල්ලේ සයිස් එක. ඊට අර චොක්ලට් ෆින්ගර්ස් එක දාලා ෆින්ගර්ස් එකේ තරමට ඉදිමෙන්න කියලා තමයි කියන්නේ. එතකොට තරම කියන්නේ ෆින්ගර්ස් එකේ සයිස් එක, ඇඟිල්ලේ සයිස් එක. උඹේ ගානට ඉරපන් උඹේ සයිස් එකට ඉරපන් පාඩු පොඩි එකා වගේ ඉරපන්. උච්චරය අදහස. එහෙනම් මේ පන්තියේ තරම කියන්නේ පන්තියේ ගාන කියන්නේ පන්තියේ සයිස් එක. හරි. එහෙනම් පන්තියේ තරම පන්තියේ සයිස් එක මේ පන්ති වල සයිස් එක මොනවද? එකේ ඉඳන් 10ට 1 2 3 4 5 6 7 8 9 10 දත්ත වර්ග ලකුණු 10ක් ඉන්න පුළුවන් පන්තියේ තරම 10යි. පැහැදිලිද කතාව? තේරුණාද කතාව? හැම පන්තියක්ම හොඳට අහගන්න. පන්ති බෙදන්න ඕනේ හැමෝටම සමාන වෙන විදිහට. සමානවයි පන්ති කඩන්නේ. මේක 10 පන්තියට මේ ඔක්කොම 10 පන්ති වෙන්න ඕනේ. පන්ති කඩද්දි උමයි කඩන්නේ.
මේ 11 20 කියන්නේ 11 12 13 14 15 16 17 18 19 20 ඉවරයි කතාව ඉවරයි. හරිනේ. එතකොට මෙතනත් 10යි. ඔක්කොම 10 10 කැඩුවේ. එහෙනම් මතක තියාගන්න පන්ති කඩද්දී තියෙන සියලු දත්ත සාමාන්‍යයෙන් පන්ති 10කට බෙදන්න. තරම 10ක් වෙන්න නෙවෙයි. සාමාන්‍යයෙන් අපි බෙදන්නේ 10කට වගේ. ඔයාලට ඒක කලබල කරගන්න දෙයක් නැහැ. එයාලා දෙයි පන්ති ගාන කීයද තරම කීයද ඒව ඔක්කොම එයාලා ගානේ දෙනවා. ලබන සතියේ ඉඳන් තනි කරන්නේ ගණන් හදන එක. මේ අද තමයි සම්පූර්ණ වටපිටාව පැහැදිලි කරේ. ලබන සතියේ දඩ බඩ ගාලා ගණන් ටික තමයි යන්නේ. අහන්නේ ප්‍රශ්න කොහොමද දෙමු ෂොට් එක කියලා ගණන් වලටමයි යන්නේ. විභාග ගානකුත් හදලා තමයි ඊළඟ දවසේ නතර කරන්නේ. ඔගේ මධ්‍යන්නේ හොයන එකයි මධ්‍යන්නේ උපකල්පිත මධ්‍යන්නේ හොයන එකයි කියලා දඩ කතා දෙකක් සුපිරියට කතා කරන්න තමයි මේ සෙට් වෙන්නේ. ඒවට වැදගත් දේවල් මේ කියන්නේ. එතකොට ලකුණු 100ක් නම් 100 10ට බෙදුවා 10 10 කැඩුනේ. 10 10 පන්ති 10ක් ගත්තා. ඉවරයි කතාව. ඕම සිද්ධියක් තමයි උනේ. මොකද ලොකු සීන් එකක් නෑ. පන්තියේ තරම පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. මොකද පන්තියේ තරම සමාන වෙන්න ඕනේ. ඔයාලා පන්ති බෙදනවා නම්. අපි ඒක පොඩ්ඩක් කෙටියෙන් ලියමු පන්තියේ තරම කියන එක යටතේ. ලියන්න පන්තියේ තරම කියන එකට. ලියන්න පන්තියේ තරම කියන එකට. පන්ති ප්‍රාන්තරයක් තුල පැවතිය හැකි දත්ත ප්‍රමාණය එනම් පොඩ්ඩක් ඉන්න වැරදි අදහසක් එන්න පුළුවන් දත්ත ප්‍රමාණය කියලා කිව්වම මේ වෙනස් නේ 3යි 6යි කියලා. මේ දත්ත ප්‍රමාණයද? නෑ. මේ කී දෙනෙක් ඉන්නවද කියලා කිව්වේ. අර පන්තිය ගැන කියන්නේ. දැන් මෙහෙම කියන්නේ. පන්තියේ තරම කියන්නේ පන්තියේ සයිස් එක. ඉස්කෝලේ පන්ති බෙදද්දි සමාන පන්ති නේද දාලා තියෙන්නේ. 11යි 1ට 11යි. සමහර ඉස්කෝල වල තියෙන දිහුණ්ඩු වගේ පන්ති දඩ පන්ති එහෙම තියෙනවා. සාමාන්‍ය බෙදද්දි සමානවනේ බෙදන්නේ. සමානව බෙදුවාම ඒක ඇතුලේ ඉන්න ළමයි ගන්න 1.50 වෙලා 1.49 වෙන්න පුළුවන්. හැබැයි පන්තියට දාන්න පුළුවන් ඉඩකඩ පන්තියේ වර්ගඵලය වගේ බැලුවොත් පන්තියේ තියෙන ඉඩ බැලුවොත් සමාන ඉඩකඩක් තමයි තියෙන්නේ. ඒකයි පන්තියේ සයිස් එක කියලා කිව්වා. රයිට්. යන්න එනම් දත්ත ප්‍රමාණය කියලා ලියුවා. එනම් පන්ති ප්‍රාන්තරයක් තුල දත්ත විචලනය විය හැකි පරාසය පන්තියේ තරම ලෙස හැඳින්වී හරි නේද? රයිට්. මේක ඇත්තටම මොන හැටි තමයි මේ කිව්වේ ලකුණු 100ෙන් දෙන්න පේපර් එකකට. එතකොට ලකුණු 100ක් තියෙනවා. දත්තවල පරාසය බිඳුවේ ඉඳන් 100 දක්වා විචලනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ දත්ත 100ක් තියෙනවා 1 2 3 4 5 6 7 8 9 කියලා 100ට යනකම් යන්න පුළුවන්. ඒ 100 සාමාන්‍ය පන්ති 10කට කඩන. අසාමාන්‍ය විදිහට 12කට කඩලා තියෙන්න පුළුවන්. 8කට කඩලා තියෙන්න පුළුවන්. 5කට කඩලා තියෙන්න පුළුවන්. අසාමාන්‍ය විදිහට. සාමාන්‍යයෙන් කඩන්නේ 10යි. ඒ හින්දා තමයි අපි මේ 10කට කඩාගෙන මේක හදාගන්නේ. බය වෙන්න එපා. O level වලට ඔක හදන්න ඉන්නේ නැහැ. ෂුවර් පිට එන්නේ නැහැ. එහෙනම් ඉගෙනුනේ මොන රෙද්දටද යකෝ? ඒ ලබන සතියේ මධ්‍යන්නේ උපකල්පිත මධ්‍යන්නේ ඕවා හොයද්දී මෙව ආවේ කොහෙන්ද කියලා දන්නේ නැති වුණාම පට්ට කේස්. ඔළුවට අවුල්නේ. දැන් මේක ඇත්තටම භාෂාවක් වගේ තමයි. අපි දැන් මේ කතා කරන වචන මේ පට ගාලා කතා කරගෙන යන්නේ කොහොමද? කතා කරගෙන යන්නේ අපි අකුරු එකින් එක ඉගෙනගෙන ස්වර දාලා ව්‍යංජනයට සෙට් කරලා එකයි අයන්නයි කයන්නක කියලා මොනේ සෙට් කරගත්තේ. ඉංග්‍රීසි උනත් එහෙමනේ. ක ඇට කැට් කියලා එහෙමනේ ඉගෙන ගන්න ඉතින්. අර ඒ කියවෙන විදිහ ඉගෙනගෙන ඒක දඩට ඉගෙන ගත්තට පස්සේ තමයි වැඩ වගේ ඌ කියවගෙන යන්නේ. දැන් ගණනුත් එහෙම
මේක කියලා දෙද්දි මේකේ අවුල වෙලා තියෙන්නේ මේකේ බරපතලම අවුල වෙලා තියෙන්නේ. ඔයාලට මූලික දැනුම ටික දෙන්නේ නැහැ අයියේ. දීලානේ තියෙන්නේ කලින්. දෙන්න වෙලාවකුත් නැහැ. මේ ඔන්ලයින් එකේ තියෙන පට්ටවාසිය එකයි. දැන් නැත්තම් අපි ෆිසිකල් ක්ලාස් කරා නම් දෙකක් කරන්න වෙනවා. පන්ති දෙකක් වුණා. දැන් ඔන්ලයින් එකේ තියෙන පට්ටවාසිය අපිට කාලය පැය එකමාරක දෙකද කියලා ලිමිට් එකක් නැහැ. ඕකට තරම් අපිට කතා කරගෙන ඉන්නේ. එතකොට ඒක ඔයාලට හානියක් නොවෙන්න ලොකු කාලයක් ගන්නෙත් නැතුව කියලා දෙන්න අවශ්‍ය ඔක්කොම ටික ආවරණය වෙන්න ලස්සනට ප්ලෑන් කරලා මැච් එකක් ගහගන්න පුළුවන්. ඒක තමයි මේකේ වාසිය. ඒ වාසිය ගන්න ඒකයි මේ වටපිටාවේ කතන්දර ඔක්කොම කිව්වේ. ඊළඟ දවසේ දඩ ගේමක් දෙමු. ඊටු ටිකට තව එකක් තියෙනවා ඒක කරලා නතර කරමු. බලන්න ඊට පස්සේ ඊළඟ වීඩියෝ මන් දීලා තියෙනවා. ඊළඟ වීඩියෝ බලන්න. පන්ති ප්‍රාන්තරයක මධ්‍යභාගය අන්තිම කොටස අදට කතා කරන අන්තිම කොටස. පන්ති ප්‍රාන්තරයක මධ්‍යභාගය. මොකක්ද අනේ පන්ති ප්‍රාන්තරයක මධ්‍යභාගය කියන්නේ? මධ්‍යස්ථය නෙවෙයි මධ්‍යභාගය. මධ්‍යභාගයමත් නෙවෙයි ඉස්සරහින් වචනයක් තිබ්බ පන්ති ප්‍රාන්තරයක කියලා. මොකද්ද ඔය පන්ති ප්‍රාන්තරයක කියලා? මේ එකක එකක මධ්‍යභාගය. ඊ කිව්වේ 1 10 කියන පන්තිය ගත්තොත් මේ පන්තිය විතරක් ගත්තොත් මේ 1 10 පන්තියට අපි කියනවා මේ 1 10 පන්තියේ මේ එකට අපි කියනවා මේ එක කියන්නේ මෙයාගේ පහළ අගය නැත්තම් පහළ සීමාව කියලා කියනවා. සීමා වෙලා නින්නේ. දැන් ඔයාලගේ පන්තියක් ගත්තොත් ඉස්කෝලේ පන්තියක් ගත්තොත් එහා පැත්තෙන් විත්තියයි මෙහෙන් විත්තියයි මායිම් වෙලානේ තියෙන්නේ. ඒ විත්තියෙන් එහා පැත්තේ ඊළඟ පන්තිය. ওই විදිහට මේ යන්නේ. මේ පහළ සීමා. මේ තියෙන්නේ ඉහළ සීමාව. මේ අනිත් සීමාව. මේක ඉහළ සීමාව. මධ්‍යභාගය හොයන්නේ හරි මැද හොයන්නේ පන්ති ප්‍රාන්තරයක මධ්‍යභාගය හොයන්නේ මෙන්න මේ දෙන්න එකතු කරලා දෙකට බෙදන්න ඕනේ. 1යි 10යි. ඒ කිව්වේ තේරුන්නේ නැහැ. පහළ සීමාවයි ඉහළ සීමාවයි එකතු කරලා දෙකට බෙදන්න ඕනේ. බෙදපු ගමන් එනවා 11 බෙදීම දෙකක් නේ. 11 දෙකෙන් බෙදුවම 5.5යි. අනිත් පන්ති බලුවොත් 11 20 බලුවොත් 11යි 20යි එකතු කරන්න right බෙදන්න දෙකට 11යි 20යි 31යි 31 දෙකට බෙදුවම 30 බෙදුවම 15යි අර එක දෙක බෙදුවම භාගය කියන්නේ 0.5යි එහෙනම් 15යි 0.5යි ඉවරටමත් ඉවරයි කතාව පැහැදිලිද සිද්ධි හරිම ලේසි වැඩක් මේ කරන්නේ පත ගොම්පාට මේකේ කිව්වොත් එකතු කරපන් යකෝ 191ක් එකතු කරපන් 191යි කියපන් බෙදපන් දෙකකින් ඕක තමයි වෙන්න ඕනේ හා එතකොට 100 බෙදන්න දෙකට 50යි 90 බෙදන්න දෙකට 91 බෑනේ 90 බෙදන්න 90 බෙදුවොත් 45යි අතන කීයද තිබ්බද 100 බෙදුව 50යි 50යි 45යි 95යි තව එකකින් භාගය කරන එක 0.5යි කීයද ඒක සෙට් වෙන්නේ 50 45 95 95 ඉවරයි හරිනේ ෂේප් එකේ දෙන්න පුළුවන් මේව ඔන්න යන විදිහ මේක හොයන විදිහ මම දීලා තියෙනවා මෙතන යටි පළවෙනියට අර ඉත්තිරි මත ලියන්න කඩිරිවල ලියන්න පැහැදිලි කිරීමක් ලියමු මධ්‍යභාගය කියන එකට ඔකට ලියන්නත් බෑනේ හරි ලැජ්ජයි ලියන්න. ඇයි? මම මේ නෝට් බලන්නේ නෙවෙයි කියවන්නේ. ඔයාලා දන්නවනේ ෆිසිකල් ක්ලාස් එන ළමයි නම් දන්නවා අනිත් ළමයි මම මේ කියවන්නේ නෝට් එකක් සිරාවටම මේ උගන්නන එක දිහා බලාගෙන හදන එකක්. දැන් අර හිතට එන අපිට දැනෙන මේ උගන්නපු දේ තමයි නෝට් එකට කරලා. පට්ට ප්ලෑන් පිට කියලා නෝට් එක දඩ වචන දාලා ලිව්වහම තේරෙන්නේ නැහැ ඒක අමාරුයි. තේරෙන්න සරලවම ලියා ගන්න. මට වඩා සරල කරන්න පුළුවන් නම් තවත් සරල කරලා ලියන්න. බොහොම හොඳයි. ඒකයි වෙන්න ඕනේ. දැන් පන්ති ප්‍රාන්තරයක මධ්‍යභාගය කියන එක ලිව්වොත් චොර. එයි. යකෝ පන්තියේ මැද කියන එකට මධ්‍යභාගය කියන්නේ කියලා තමයි ලියන්නේ. කමන්නේ ලියන්න. මේක ලියන්න. පන්තියක පහළ සීමාව සහ ඉහළ සීමාව පහළ සීමාව සහ ඉහළ සීමාව පහළ සීමාව සහ ඉහළ සීමාව එකට එකතු කර පහළ සීමාව සහ ඉහළ සීමාව එකට එකතු කර දෙකට බෙදූ විට ලැබෙන අගය
දෙකට බෙදූ විට ලැබෙන අගය මෙලෙස හැඳින්වී right ඉවරයි දරුවනේ කතාව. ඊට පස්සේ බලන්න ඔයාලගේ මේ ලිව්ව තැන යටින් පොඩි හිස්තැන් ටිකක් දීලා මෙන්න මේ වගේ කොටසක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ කොටසක්. පේනවනේ? right. මේ දීලා තියෙන කොටසේ හිස්තැන් සම්පූර්ණ කරගන්න. පළවෙනි කොටුව ඇතුලේ ලියන්න. කොටු දෙකක් දීලා මැදෙන් රවුමක් දාලා තියෙනවනේ කොටු දෙකක්. මේ විදිහේ කොටු දෙකක් දාලා මැදෙන් රවුමක් දාලා කොටු දෙකක් දාලා ආයෙ බෙදීමක් දාලා යටින් තව එකක් තියෙනවා. මේක ලියන්න පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව නැත්නම් පහළ සීමාව. මේකට ලියන්න පන්ති ප්‍රාන්තරයේ ඉහළ සීමාව නැත්නම් පහළ සීමාව. දෙකේ එකක් දාන්න. පටන් ගන්න එකට දාන්නකො පහළ කියලා. එතකොට හරියන්නේ. පහළ සීමාවයි ඉහළ සීමාව. ඔය දෙක එකට එකතු කරන්න. මුලට එකතු කරන්න ලේසින්ද පහළ මුලට කිව්වේ. එකතු කරන්න දෙකෙන් බෙදන්න. ඔච්චරයි. දැන් ඉස්සන් දෙක සම්පූර්ණ කරගන්න. ඔන්න හොයන විදිය. ඊට පස්සේ එතන යටින් මම දීලා තියෙනවා ඉහිත උදාහරණයට 90 කියලා එක එකතු කිරීම 10 කියලා මේ සිද්ධියක මම පෙන්නලා තියෙනවා. ඔයාලා එතන ඉස්සරහින් මෙතන ඉස්සරහින් කියන්නේ මෙතන ඉස්සරහින් මෙන්න මෙතනින් ලියන්න මේ විදිහට 1 10 කියලා දාලා එක පන්තියක් ගත්තොත් මෙන්න මේකට තමයි පහළ සීමාව කිව්වේ මෙන්න මේකට තමයි ඉහළ සීමාව කිව්වේ කියලා. වෙන පන්තියක් ගත්තොත් මේ පන්තිය ගත්තොත් මේ කලින් ඉන්නේ කාඩු වගේට තමයි පහළ සීමාව කිව්වේ වැඩි කාට තමයි ඉහළ සීමාව කිව්වේ. ඔක තමයි අදහස තේරෙන්න ඕනේ. මේක දාගන්නේ මේ සයිට් එකේ. 1 10 අරගෙන මෙයාට තමයි පහළ සීමාව කිව්වේ මෙයාට තමයි ඉහළ සීමාව කිව්වේ කියලා. ඊට පස්සේ එතන යටින් කියලා තියෙනවා ඉහත උදාහරණයේ ඉදිරි පන්තිවල මධ්‍ය අගය සොයන්න කියලා හොයන්න ওই ටික විතරදී. ඔච්චරයි මම සාකච්ඡා කරන්නේ. එතනින් එහාට මේ උදාහරණවල මේ කතා කරපු පන්ති ප්‍රාන්තරවල අවුලක් තියෙනවා. අවුල් මතුවෙන තැන් තියෙනවනේ. ඒ අවුල් මතුවෙන තැන් ටිකක් එක මධ්‍යයන්නේ හොයන්නේ කොහොමද? උපකල්පිත මධ්‍යයන්නේ හොයන්නේ කොහොමද? කතා ටික විභාග ගානකුත් එක්ක දඩටම කරලා දාමු ඊළඟ දවසේ. මේ පාඩම පට්ට දිගයි. ඇත්තටමත් මේ කතා කරේ දැන් මේ පාඩම පටන් ගත්ත විතරයි ඇත්තටම. මේ ටික පටන් ගත්ත විතරනේ. ওই ටික විතරයි 10න් කෙරුණේ වගේ. හැබැයි අර වටපිටාව තමයි පාඩමට මාර වැදගත් කියන එකයි ඔළුවට යන්න ඕනේ. ගොඩාක් තියරි ඉගෙනුවේ ඕන නැති දේවල් වගේව ගොඩාක් ඉගෙනුවේ. ඒ නිසා ඒ ටික හොඳට ඔළුවට දාගන්න ඊළඟ දවස් සෙට් වෙන්න. ලිමිට් කරන්න එපා ක්ලාස් එක පැය එකමාරයි පැය දෙකයි කියලා. කාලේ කොහොම යයිද දන්නේ නැහැ. රවණ සතියේ විභාග ගානකුත් එක්ක හදන්න. ටිකක් ලොකු පරාසයක් කතා කරන්න තියෙනවා. හිමීට නිදහසේ කතා කරමු පැය 3ක් විතර අරගෙන 3ක්වත් යයි සමහර විට බලමු. 3ක් වගේ යයි උහු විට එකටත් සූදානම් වෙලා ඉන්න. ලබන සතියේ කතා කරමු ඊටු ටික. හෝම්වර්ක් කියලා ලොකු වැඩක් නෑද කරන්න. ඔයාලා මෙන්න මේ ටික හදන්න. ඊට අමතරව ගණන් කිහිපයක් ටියුට් එකේ ගණන් කිහිපකුත් මම ලකුණු කරලා දාන්නම්. ඒකෙන් ඩිස්කෂන් එක කතා කරන්න ඊළඟ දවසේ ඩිස්කෂන් ක්ලාස් එකකින් හම්බෙමු. ලබන සතියේ ඊට පස්සේ ආයෙත් සාමාන්‍ය විදිහට තියරි පන්තියේ මේ විදිහටම මේක ඉදිරි කොටස සාකච්ඡා කරමු. ඔච්චරයි නම් අදට සාකච්ඡා කරන්න ඉතින් නතර කරනවා. ප්‍රවේශමෙන් ඉන්න ඊළඟ දවසේ හම්බෙමු. අයබෝවන්